හරි. හොඳයි. අපි ගිය සතියේ දර්ශක හා ලඝු ගණක දෙක කොටසේ දැන් මේ වෙද්දි පාඩම සෑහෙන ප්‍රමාණයක් කරලා ඉවර වෙලා තියෙන්නේ. සහ ගණනුත් හැදුවා අපි අදත් ගණන් කීපයක් හදමු. ලඝු ගණක වගු පාවිච්චි කරලා නේ සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගය සෙවීම අනිවාර්යයෙන්ම ලකුණු 10 ගණනක් එන්නේ. හරිද? සාමාන්‍ය පෙළ විභාගයටත් ලකුණු 10 ගණනක් එනවා. හරි මම මේ ගිය අවුරුද්දේ ආපු ගණනක් හදලා පෙන්නන්නම්. හරි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ආපු ගාන හදලා පෙන්නන්නම් 2019 ගාන. හරිද? සම්පූර්ණ ලකුණු ඒකේ අර ගාන කොටස් දෙකකට වෙන් කරලා ඉන්නේ. ඒක ලකුණු 5ක් තමයි එන්නේ. හරි? අපිට දැන් පාඩමක් තව තියෙනවා ඉස්සරහට පරිමාව කියලා. පරිමාව පාඩමින් එන ගානයි ඔය මේ ලඝු ගණක වලින් එන ගානයි එකම ගානක කොටස් දෙකකට දාලා තියෙන්නේ. ලකුණු 5 ආවම ලකුණු 10ක් එන විදිහට. හොඳයි. ඉස්සර පේපර්ස් වල ළමයි තනි කරම ලකුණු 10 ගානක් තමයි තිබ්බේ. දැන් පොඩ්ඩක් අර වෙනස් කරලා දිනවා. හරි. ඉතින් ළමයි ලේසියෙන්ම අපිට ලකුණු 5 ගන්න පුළුවන් මේ ලඝු ගණක ගාන හදලා. හරි. දැන් අපි ගිය සතියේ මම හිතන්නේ නැවැත්තුවේ අර කිසියම් සංඛ්‍යාවක එකට වඩා අඩු සංඛ්‍යාවක ලඝු ගණකයේ හෙව්වහම අපිට එන්නේ ළමයි පූර්ණාංශයට මතකද? ව්‍යුතිනේ එන්නේ නේ. දැන් ගිය සතියේ ක්ලාස් එකේ හිටිය නැති ළමයි ඉන්නවද? හරි අනිවාර්යෙන් රෙකෝඩින් එක බලන්න ඕනේ. නැත්නම් තේරුම් ගන්න බෑනේ. වර්ගඵලයේ පාඩම නම් අද පටන් ගන්න ගැටලුවක් නෑ. මේ ගිය සතියේව දැන් අද සම්බන්ධ වෙනවා මේ දර්ශක ලඝු ගණක පාඩමට. හොඳයි. හරි ඒ කට්ටිය රෙකෝඩින් එක ඉල්ල ගන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා Zoom class එකේ ගිය සතියේ ක්ලාස් එකේ රෙකෝඩින් එක WhatsApp වලින් මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. හොඳයි. දැන් අපි එමු ව්‍යුති සහිත මේ ලඝු ගණක එකතු කිරීම හරිද අඩු කරන්නේ කොහොමද? ಗುಣ කරන්නේ කොහොමද? බෙදන්නේ කොහොමද? සාමාන්‍ය ඔයගලන්ට පුළුවන් ඒත් පොඩි විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. හරි. අනුමාත්‍රකාවක් දාන්න ව්‍යුති සහිත ලඝු ගණක ව්‍යුති සහිත ලඝු ගණක එකතු කිරීම සහ අඩු කිරීම ව්‍යුති සහිත ලඝු ගණක එකතු කිරීම සහ අඩු කිරීම අපි ඊට පස්සේ ළමයි ಗುಣ කිරීම සහ බෙදීම කරලා ඊට පස්සේ ගණන් දෙකක් විතර හදමු මම විභාග ගානකුත් හදන්නම්. හරි. හොඳයි. හරි අපි මම ගණන් කිහිපයක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම් මෙහෙම. හරිද? ටියුට් එකෙත් ගණන් තියෙනවා. හරි පළවෙනි එක අපි මෙහෙම ගමු. ඔයගොල්ලෝ ටියුට් එක තියෙනවද? ටියුට් එක අර මෙහෙම අරන් ගියා ගොඩක් අය. ටියුට් එක. හරි. පළවෙනි ගාන බලන්න. දැන් අපි ලඝු ගානක් හදන්න තමයි අපිට සුළු කරන්නේ මේ වගේම එකතු කරන්න අඩු කරන්න එනවා. පළවෙනි එක බලන්න ව්‍යුති 2.51 4යි 3ට එකතු කරන්න ඕනේ ව්‍යුති 1.2.3 ලියාගන්න පළවෙනි ගාන. පළවෙනි ගාන ලියාගන්න ව්‍යුති 2.51 මේ 5යි 4යි 3ට එකතු කරන්න ඕනේ ව්‍යුති 1.2.3යි 7යි 5. හරි. දැන් බලා ගන්න. දැන් අපිට ළමයි අර ලඝු ගානක් හදද්දී දැන් අපිට මම කිව්වා මේ වගේ ගණන් දැන් අපිට හදන්න තියෙනවා අනිවාර්යෙන් 5ට ගානක් තියෙනවානේ. මේ වගේ ගානක අපි ගන්න එනවා. හරි 0.5යි 6යි 7 වැඩි කිරීම හරිද 2.5යි දෙකේ භාගය වලේ නේ ඔය වගේ ගානක් එන්න පුළුවන් නැත්නම් මේක බෙදන ගානකුත් එන්න පුළුවන් නේ 0.0යි හරිද 6යි 8 දැන් මේ වගේ ගානක් දීලා අපිට කියනවා මේකේ අගය හොයන්න කියලා නේ මම ගිය සතියේත් ගණන් හැදුවා ලඝු ගණක වගේ භාවිතා කර මේකේ අගය හොයන්න ඕනේ කැල්ලකින් ගහලා උත්තරේ ගන්න අපිට කැල් දෙන්නේ නැහැ නේ විභාගෙදී
එතකොට අපි ළමයි කරන්නේ මේක සුළු කරාම එනාගේ x කියලා අරගෙන දෙපැත්තෙම ලඝු 10 පාදේ ලියලා නේ මතකයිද? මේවා අපි වෙන වෙනම ලඝු නීති දාලා ලියනවා. ඊට පස්සේ මේවල ලඝු ගණක ලියන්න බෑ. මේ එකට වඩා අඩු සංඛ්‍යාවක් තිබ්බොත් නේ එකට වඩා අඩු සංඛ්‍යාවක් දුන්නාම ඒකේ ලඝු ගණකේ ගෙලුවාම ළමයි විවුතිත් එක්ක එන්නේ. දැන් මේකේ ලඝු ගණකේ ලියුවාම එන්නේ විවුති 1.0. මේකේ ලඝු ගණකේ ලියුවොත් එනවා විවුති 2.0. මේක නම් ඉතින් එකට වැඩි හින්දා මේක එන්නේ 0.0 නේ මතකයිනේ. ඔව්. ඒතකොට ඒව ළමයි අපිට අර එකතු කරන්න, ಗುಣ කරන්න නේ බෙදන්න වගේ එනවා අන්තිමට. අපි ඉස්සෙල්ලා එකතු කිරීම සහ අඩු කිරීම කරලා ඉමු. හරිද? දැන් මේක අපිට ඕන නම් මේක හදා යද්දි බලමු. ඒ වගේ එකතු කරන්න, අඩු කරන්න, ඊට පස්සේ ಗುಣ කරන්න බෙදන්න එනවා. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ ඒවා සුළු කරන විදිය. වියුතිත් එක්ක සුළු කිරීම දැනගන්න ඕනේ. හරි. දැන් වියුති කියලා කියන්නේ මොනවද? දැන් මේ වියුති 1යි කියලා කියන්නේ ඕකේ තේරුම ඍණ 1යි කියන එක. පැත්තක ලියන්න. වියුති 2ක් කියලා කියන්නේ ඍණ 2ක් කියන එක. වියුති 3ක් කියලා කියන්නේ ඍණ 3ක් කියන එක. නේ තේරුණාද? ඒක එකක්. ඊට පස්සේ හිතන්නකෝ විවෘති එකට විවෘති එකක් එකතු කරොත් කීයද? ඍණ එකට ඍණ එකක් එකතු කරොත් කීයද? ඍණ එකට ඍණ එකක් එකතු කරාම කීයද? ඍණ 2යි. ඒ කියන්නේ ඍණ 2යි කියන්නේ විවෘති 2යි. හරි ඊට පස්සේ විවෘති 4කට විවෘති එකක් එකතු කරොත් කීයද? ඍණ 4කට ඍණ එකක් එකතු කරාම ඍණ 5යි. විවෘති 5යි. ඉරි කැලෙන් අපි කියවන්නේ විවෘති කියන එක. හරි. ඊට පස්සේ මම අහනවා විවෘති එකට ධන එකක් එකතු කරොත් කීයද? විවෘති එකයි කියන්නේ ඍණ එකයි. ඍණ එකයි ධන එකයි කැපිලා ගිහිල්ලා කීයද? බිඳුවයි. බිඳුවයි. ඊට පස්සේ මම අහනවා විවෘති දෙකට ධන එකක් දැම්මොත් කීයද? විවෘති දෙකයි කියන්නේ ඍණ දෙකයි. ඍණ දෙකයි ධන එකයි ඍණ එකයි. ඒ කියන්නේ විවෘති එකයි. හරි. තේරුණාද? ඊට පස්සේ මම අහනවා විවෘති එකට එකතු කරනවා 3ක් කීයද එන්නේ? විවෘති එකයි කියන්නේ ඍණ එකයි. ඍණ එකයි ධන 3යි. 3ෙන් එකක් අඩු වුණාම ධන 2යි. ධන 2ක් එන්නේ. ඉතින් මේවා තමයි අපිට දැන් ගණන් හදයි යද්දි වැදගත් වෙන ඒවා. චුට්ටක් ඕනනම් පැත්තකින් ලියා ගන්න. හරි විවෘති කියන්නේ ඍණ කියන එක. ඍණ සංඛ්‍යාවක් කියන එක තමයි විවෘති වලින් අදහස් කරන්නේ. හරි. දැන් අපි මේවා එකතු කරද්දී සාමාන්‍ය විදියට නේද? පළමු දශම ස්ථාන එක පිළින්, දෙවන දශම ස්ථාන එක පිළින් මේවා ලියා ගන්න හරියට. පූර්ණ ස්ථාන එක පිළින් ලියා ගන්න පූර්ණාංශය. හරි මේක ඇටි මේක ලියා ගන්න ඉක්මනට. හරි. දැන් එකතු කරන්න තියෙන්නේ. මොනවද දැන් බලා ගන්න. මේක බලා ගන්න. හරි මේවා සාමාන්‍ය දේවල් නේ. බලන්න 5යි 3යි එකතු කරාම කීයද? 8යි. සාමාන්‍ය විදිහම තමයි වෙනසක් නැහැ. 4යි 7යි එකතු කරාම 11යි. එක දැම්ම ඉතිරි එක මෙහාට අරන් එන්න. 1යි 1යි 2යි 3යි 5යි. 5යි. 5යි 2යි 7යි. මෙතන දශම පිට තියන්න. විවෘති දෙකට විවෘති එකක් එකතු කරාම කීයද? විවෘති දෙකකට විවෘති එකක්. ඍණ දෙකට ඍණ එකක් දැම්මහම ඍණ 3යි. ඒ කියන්නේ විවෘති 3යි. එහෙනම් පළවෙනි එකේ එන්නේ ළමයි විවෘති 3.7යි 5යි 1යි 8යි කියලා එන්නේ. ඉක්මනට හදන්න. ඉක්මන් කරන්න. ඔවා අමාරු නෑ ඔලේසි හරිද? විවෘති 3.0 උත්තරේ 7යි 5යි 1යි 8. හරි ඊළඟ. දෙවෙනි එක. විවෘති 3.9යි 2යි 1යි 1ට එකතු කරන්න. විවෘති 2.3යි 1යි නෙමෙයි. එතන විවෘති නෙමෙයි 2යි. 2.3යි 1යි 4යි 2. මේක තමයි විවෘති තියෙන එකක් නෙමෙයි. හරිද? පූර්ණාංශයේ ධන දෙක තියෙන්නේ. හරි විවෘතිම විතරක් නෙමෙයි. අනිත් ඒවාත් එනවනේ ගානක් හදද්දී. හරි විවෘති එන්නේ අර එකට වඩා අඩු සංඛ්‍යාවක ලඝු ගණකේ බලද්දී. එකට වඩා වැඩි සංඛ්‍යාවක ලඝු ගණකේ බලද්දී මේ වගේ ඒවා එනවා. හරි. විවෘති 3.9යි 2යි 1යි 1ට එකතු කරන්න ඕනේ. 2.0 මෙතන දෙක තියෙන්නේ විවෘති නෙමෙයි 2.3යි 1යි 4යි 2. බලන්න තනියම උත්සාහ කරන්න. තනියම උත්සාහ කරන්න බලන්න. හරි හොඳයි උත්තර ගත්ත කට්ටිය ඉන්නවා. හරි. එතකොට මට කියන්නේ මෙතන මෙයාගේ පහලින් මෙයා ලියා ගන්න. විවෘති 3.9
9යි 2යි 1යි 1ට එකතු කරන්න ඕනේ 2යි. මෙතන 2 තියෙන්නේ විවෘත නෙමේ 2.3යි 1යි 4යි 2. සාමාන්‍ය විදිහට එකතු කරන්න 1යි 2යි 3යි 1යි 4යි 5යි 2යි 1යි 3යි 9යි 3යි මොන බලා ගන්න 9යි 3යි 12යි 12න් 2 දාලා මෙතන පිට තියන්න ඉතුරු එක මෙහාට වරන්නේ 9යි 3යි 12යි 2 දැම්ම ඉතුරු එක මෙහාට වරනවා ඉතුරු එකක් මෙහාට එනවා ධන එකක් එන්නේ ධන එකක් මෙහාට එනවා දැම්මද කියන්න ධන 1යි විවෘත 3යි ධන 2යි එකතු වුණාම කීයද ධන 1යි ධන 2යි ධන 3යි ධන 1යි ධන 2යි ධන 3යි විවෘත 3යි ධන 3යි විවෘත 3යි එකතු වුණාම කීයද විවෘත 3යි කියන්නේ ඍණ 3යි ඍණ 3යි ධන 3යි එකතු වුණාම කීයද ඈ ඔව් බිඳුව මෙතන දෙන්නේ බිඳුව ඒක ගත්ත විදිහ තේරෙනවද මේ පැත්තෙන් ආපු ධන 1යි මෙතන ධන 2යි ධන 3යි තව විවෘත 3ක් තියෙනවා එකතු වෙන්නේ ධන 3යි විවෘත 3යි එකතු වෙද්දී ධන 3යි ඍණ 3යි එකතු වෙන්නේ විවෘත 3ක් කියන්නේ ඍණ 3ක් ඍණ 3යි ධන 3යි කැපිලා ගියහම බිඳුව හරි ඉක්මන් කරන්න ඒක එන්නේ 0.2 3යි 5යි 3 හරි ඊළඟ එක රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 හරි ලියා ගන්න විවෘති 3.8යි 7යි 5යි 3ට එකතු කරන්න ඕනේ 1.3යි 4යි 7යි 5 එකතු කරන එක අමාරු නෑ ළමයි අර විවෘති කියන එක ඔළුවේ තියෙන්න ඕන ඍණ කියන එක හරි විවෘති කියන්නේ ඍණ සංඛ්‍යාවක් කියන එක හරි තකල් තනියම හදන්න විවෘති 3.8යි 7යි 5යි 3ට එකතු කරන්න 1. මෙතන 1. විවෘති නෙමේ ධන 1 1.3යි 4යි 7යි 5 හරි කියන්න විවෘති 3.8යි 7යි 5යි 3ට එකතු කරන්න ඕනේ 1.3යි 4යි 7යි 5 හරි කොහොමද බලන්න 5යි 3යි 8යි 7යි 5යි 12න් දෙක දැම්ම ඉතුරු එක මෙහාට අරන් 1යි 7යි 8යි 4යි 12යි 12න් දෙක දැම්ම ඉතුරු එක මෙහාට අරන් 1යි 8යි 9යි 9යි 3යි 12යි 12න් දෙක දැම්ම ඉතුරු එක මෙහාට අරන් ඉන්න දශම දෙක තියන්න මේකෙන් ධන 1යි විවෘත 3යි එකතු කරන්න මේ ඉලක්කම් ටික එකතු කරන්න ධන 1යි ධන 1යි ධන 2යි පැත්තට ලියන්න ඕන හරිද විවෘති 3යි ධන 1යි ධන 1යි එකතු කරන්න ඕනේ නේ මේ තුන එකතු කරන්නේ මෙතන දාන්නාගේ විවෘති 3 කියන්නේ තමයි ඍණ 3යි කියන එක ඍණ 3යි ධන 1යි ධන 1යි ධන 2යි ධන 2යි ඍණ 3යි සුරු නම් ඍණ 1යි ඒ කියන්නේ විවෘති 1යි දැකද කොහොමද අගාලා ගන්න ඕනේ ඉතින් හරි විවෘති සහිත ලඝු ගණකත් එක්ක සාමාන්‍ය ලඝු ගණකත් එකතු කරන්න තියෙනවා විවෘති සහිත ලඝු ගණකම එකතු කරන්නත් තියෙනවා ඒක අමාරු නෑ ඔන්න දැන් අපි අඩු කරන එකට එන්න හදන්නේ මෙන්න මේක තමයි ටිකක් විශේෂ අවස්ථා තියෙනවා හරි එකතු කිරීම අමාරු නෑනේ ඉක්මන් කරන්න දැන් අපි අඩු කරන ගණන් කිහිපයකට එන්නේ දැන් මම මේ කියලා දෙන ඒවා ළමයි ලඝු ගණක ගානක් අපි හදාගෙන යද්දි අර අගේ සොයන ගානක් නේ ලොකු ගානක් හදාගෙන යද්දි ඒකේ මැදදී මේ වගේ සුළු කරන්න එනවා එකතු කරන්න අඩු කරන්න එනවා ගුණ කරන්න බෙදන්නත් එනවා බලමු හරි දැන් අපි එමු අඩු කරන ඒවට හරි මම මේකෙත් පොඩි ගණන් හතරක් පැහැදිලි කරන්නම් එක එක ගණන් රටා එක තියෙන හරි අඩු කරන ඒවා අපි මෙහෙම කරා රෝම ඉලක්කම් 4 ලියන්න හරි ඒකම දෙනවා විවෘති 2යි දශම 5යි 1යි 4යි 3ෙන් අඩු කරන්න ඕනේ 1යි දශම 3යි 1යි 4යි 3
ලියාගන්න. රෝමිලක්කම් 4 වියුති 2.514.3න් අඩු කරන්න ඕනේ 1.314.3. එකතු කරනවා වගේම තමයි අඩු කරද්දී අර වගේ ලියා ගන්න මේක යටින් මේක. වියුති 2.514.3න් අඩු කරන්න ඕනේ 1.314.3. හරි. අද අඩු කරමු බලන්න. 3න් 3ක් අඩු කරාම බිඳුවයි. 4න් 4ක් අඩු කරාම බිඳුවයි. 1න් 1ක් අඩු කරාම බිඳුවයි. 5න් 3ක් අඩු කරාම 2යි. දශම පිට දාගන්න. ඔන්න දැන් මෙතන හොඳට බලන්න ගන්න විදිය. හොඳට බලන්න. මෙතන දැන් අඩු කරන්න තියෙන්නේ විරුද්ධ දෙකෙන් අඩු කරන්න ඕනේ එකක්. විරුද්ධ දෙකෙන් අඩු කරන්න ඕනේ එකක්. පැත්තේ ලියලා වෙන්නම්. විරුද්ධ දෙකෙන් අඩු කරන්න ඕනේ එකක්. කොහොමද? විරුද්ධ දෙකෙන් අඩු කරන්න ඕනේ එකක්. ඒ කියන්නේ විරුද්ධ දෙකක් කියලා කියන්නේ ඍණ එකක්. මේ ඍණ දෙකක්. විරුද්ධ දෙක කියන්නේ ඍණ දෙකක්. ඍණ දෙකයි තව ඍණ එකක් තියෙනවා. ඒ කියන්නේ එකක් අඩු වෙනවා කියන්නේ තවත් ඍණ එකක් නේ. ඍණ දෙකයි ඍණ එකයි ඔක්කොම ඍණ කීයද? 3යි. එහෙනම් විරුද්ධ දෙකෙන් ධන එක අඩු කරද්දී ඍණ එකක් වෙන හින්දා විරුද්ධ දෙක කියන්නේ ඍණ දෙකක්. ඍණ දෙකයි ඍණ එකයි ඔක්කොම උතන ඍණ 3ක් තමයි තියෙන්නේ. ඍණ 3ක් තියෙන්නේ. ඒ කියන්නේ විරුද්ධ 3යි. මෙතන නම් එන්නේ විරුද්ධ 3ක් එන්නේ. හරි විරුද්ධ දෙකෙන් අඩු කරන්න ඕනේ ඒ කියන්නේ ඍණ දෙකෙන් අඩු කරන්න ඕනේ ධන එකක් නේ ධන එක අඩු කරාට ඍණ එකක් වෙනවනේ ඍණ එකයි ඍණ දෙකයි ඔක්කොම ඍණ 3ක් වෙනවා මෙතන ඒ කියන්නේ විරුද්ධ 3යි ඒකත් අවුලක් නෑ තේරුම් ගන්න පුළුවන් හරි අර එකතු කිරීමට වඩා චුට්ටක් හිතලා කරන්න ඕනේ පස්වෙනි එක බලන්න පස්වෙනි එක රෝගයක්ම් 5 උතර ගන්න අනිවාර්යෙන් මේවා දැන් ගණන් හදද්දී ඕන වෙනවා 2.514.3 2.514.3 අඩු කරන්න ඕනේ වියුති 1.914.3 2.514.3 අඩු කරන්න ඕනේ වියුති 1.914.3 හරි දැන් අර වගේ ලියා ගන්න 2.514.3 අඩු කරන්න ඕනේ වියුති 1.914.3 අඩු කරමු බලන්න 3න් 3ක් ලේසි බිඳුවයි 4න් 4ක් අඩු කරාම බිඳුවයි 1න් 1ක් බිඳුවයි 5න් 9ක් අඩු කරන්න බෑ මොන උදාහ ගන්න 5න් 9ක් අඩු කරන්න බෑ එහෙනම් මොකද කරන්නේ එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා එහා පැත්තේ ධන දෙකක් තියෙන්නේ හරි ධන දෙකෙන් එහාට එකක් ඉල්ල ගත්තී මෙතන ඉතුරු වෙනවා ධන එකක් මෙහාට එකක් එද්දි ළමයි 10ක් කියලා නෙමෙයි ඔව් එකක් මෙහාට ගත්තී 10ක් කියලා ඒක කවුරුද දන්නවා 10යි 5යි 15යි මෙතන දැන් 15න් 9ක් අඩු කරාම කීයද 15න් 9ක් අඩු කරාම 6යි ඊට පස්සේ දශම පිට තියන්න මෙතන දැන් ඉතුරු එකයිනේ දෙකෙන් එකක් ගත්තනේ එකෙන් අඩු කරන්නේ විරුද්ධ එකක් මොන බලන්න එකෙන් අඩු කරන්නේ විරුද්ධ එකක් නේ දෙකෙන් එකක් ගත්තාම මෙතන එකයි ඉතුරු එකෙන් අඩු කරන්න විරුද්ධ එකක් මට කියන්න එකෙන් අඩු කරන්නේ විරුද්ධ එකක් කියන්නේ ඍණ එකක් නේ එතන ඍණයි ධන එකක් වෙනවා නේ ඍණයි විරුද්ධ එකයි කියන්නේ ඍණ එකයි ඍණයි ධන එකයි ධන එකයි මට කියන්න කීයද මේක පැත්තේ ලියා ගන්න මෙතන දෙන්නේ දෙකයි ධන දෙකක් එන්නේ එහෙනම් තමයි මෙයාගේ මෙයා අඩු කරාම එන්නේ 2.6යි බිඳුවයි 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 ඔය ඉතින් හරියට තේරුම් ගන්න නැත්නම් ගාන හදන්න බෑ අන්තිමට මේ ටික වැදගත් ඈ ඔබලක්කම් පහ හරියට රෝමිලක්කම් 6 හරි ඒකේ තියෙන ළමයි 0.214 රෝමිලක්කම් 6 ඉක්මනට මාත් එක්ක කරා යමු වැඩි වෙලා ගන්න එපා
හරි. සොමිලක්කම් 6 0.214 අඩු කරන්න ඕනේ විවෘති 1.8 ඔන්න 6 වෙනි එක 0.214 ළමයි අඩු කරන්න ඕනේ විවෘති 1.814 හරි දැන් ඔන්න ඔතන බලා ගන්න ටිකක් හිතලා වැඩක් කරන්න තියෙනවා හරි අපි දැන් අඩු කරන්න පටන් ගමුකෝ මේක හොඳට බලා ගන්න 0.214 අඩු කරන්න ඕනේ විවෘති 1.814 හරි තුනෙන් තුනක් අඩු කරාම බිඳුවයි හරි හතරෙන් හතරක් අඩු කරාම බිඳුවයි හරි එකෙන් එකක් අඩු කරාම බිඳුවයි හරි ඒක ලේසිනේ දැන් මෙන්න මෙතන ළමයි ගැටලුවක් තියෙනවා මේක දැන් ඔයගොල්ලෝ හදන්න ගියොත් මොකක්ද දෙන ගැටලුව කියන්නේ මොකක්ද ළමයි ඔතන එන ගැටලුව දැන් දෙකෙන් 8ක් අඩු කරන්නත් බෑ එහෙනම් මොකක්ද අපි කරන්නේ එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ එහා පැත්ත ඉල්ල ගන්නත් බෑ එතකොට මේ ගාන හදන්න බැයිද හදන්න බැරිද පුළුවන් දෙකෙන් 8ක් අඩු කරන්නත් බෑ එහා පැත්ත ඉල්ල ගන්නත් නෑ එහා පැත්ත බිඳුවයි හදන්න බෑ කොහොමද හදන්න පුළුවන් මෙන්න මේ වගේ වෙලාවක ළමයි මෙයාගෙන් මේ අඩු කරන්නත් බෑ දෙකෙන් 8ක් අඩු කරන්න බෑ එහා පැත්තෙන් ඉල්ල ගන්නත් ධන සංඛ්‍යාවක් නෑ එහා පැත්තෙන් ඉල්ල ගන්න ධන සංඛ්‍යාවක් මෙතන නෑ බිඳුවයි කීයක්වත් නෑ ධන ඒ වගේ වෙලාවක අපි මෙහෙම පොඩි දෙයක් කරනවා හොඳට අහගන්න මෙන්න මෙහෙම දෙයක් කරනවා මොකක්ද දන්නවද අපි ළමයි මෙතෙන්ද දැන් මේ පැත්තෙන් ඉල්ල ගන්නත් නෑ කවුරු මේ ඉල්ල ගන්න ඕන හින්දා අපි මෙතෙන්ද ළමයි මේ බිඳුව ගාවට දානවා ධන එහෙකුයි ඍණ එහෙකුයි බිඳුව ගාවට ධන එහෙකුයි ඍණ එහෙකුයි ගන්නවා එහෙම ගත්තා කියලා වැරද්දක් වෙනවද ළමයි පොඩ්ඩක් බලන්න මට කියන්න ධන එකකුයි ඍණ එකකුයි ගත්තාම හරි ඍණ එකකුයි ධන එකකුයි ගත්තාම මම කීයක් අරන් තියෙන්නේ මම ගෝ මෙතනක ධන එකකුයි ඍණ එකකුයි අමුතුවෙන් ගන්නවා දානවා ධන එකකුයි ඍණ එකකුයි දානවා මෙතනට එයි දාන්නේ අර මේ පැත්තට එකක් ඉල්ල ගන්නත් එපේ මෙතන කීයක්වත් තිබ්බේ නැති හින්දා ධන සංඛ්‍යාවක් ඒකින්ද අර ආපු ධන එක මේ පැත්තට ඉල්ල ගන්න පුළුවන් එතකොට ඒ ආපු ඍණ එක ඒක මෙතන තියෙනවා හැබැයි ළමයි ධන එකයි ඍණ එකයි ගත්තාම මම අහනවා ගානේ වෙනසක් වෙනවද වැරද්දක් වෙනවද නැහැ ඇයි ඍණ එකයි ධන එකයි ගත්ත කියන්නේ කීයක් ගත්තා වගේද මට කියන්නේ ඍණ එකයි ධන එකයි කියන්නේ කීයද බිඳුවම ඇයි ඍණ එක ධන එක රැඳ යනවා ඒ කියන්නේ ළමයි මෙතෙන්ට අපි බිඳුවක් දැම්ම කියලා වෙනසක් වෙන්නේ නේ කිසියම් සංඛ්‍යාවකට බිඳුවක් දැම්ම කියලා ඒ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ මෙතෙන් අපි බිඳුවක් ගන්නවා බිඳුව ගන්නේ ඍණ එකයි ධන එකයි වශයෙන් ඍණ එකයි ධන එකයි කියන්නේ බිඳුවයි පිටින් ගන්නවා බිඳුවක් ගන්නවා කියන්නේ ඍණ එකයි ධන එකයි ගන්නවා කියන එකනේ ඍණ එකයි ධන එකයි ගත්ත කියන්නේ බිඳුව ඊට පස්සේ ඍණ දෙකයි ධන දෙකයි ගත්තත් මොකද වෙන්නේ ඒ බිඳුවක් ගත්තා තමයි නේ ඍණ තුමයි ධන තුමයි ගත්තත් ඒ බිඳුවක් ගත්තා වගේ තමයි හරි ඒක වැදගත් ගණන් කරද්දී මේ වගේ නැතිවෙයි දැන් තමයි දෙකෙන් අඩ අඩු කරන්න බෑ එහා පැත්ත ඉල්ල ගන්න තිබෙන්නේ නැති හින්දා ඍණ එකකුයි ධන එකකුයි ගන්නවා මේ ගත්ත ධන එක මේ පැත්තට අරන් යනවා මේ එක ස්ථානයකට ගත්ත ධන එක මේ පැත්තට එද්දි අපි දන්නවා කොහොමද 10ක් වෙලා ඉන්නේ ඔන්න ඔය වැදගත් මේ පැත්තේ එකක් මෙහාට එද්දි 10ක් වෙලා ඉන්නේ ඒ 10යි මේ දෙකයි මෙතන දැන් 12යි පුරා ගන්න ඒ 10යි මේ දෙකයි මෙතන 12යි 12න් 8ක් අඩු කරාම 4ක් එන්නේ හරිද දැන් හිත තිබ්බා දැන් මට කියන්න මෙතන බිඳුවද නැත්නම් ඍණ එකක්ද තියෙන්නේ දැන් මෙතන ඍණ එකක් තියෙනවා අර ධන එක මෙහාට ගත්තනේ දැන් මෙතන ඍණ එකක් තියෙනවා ඍණ එකෙන් අඩු කරන්න විවෘති එකක් ඍණ එකෙන් අඩු කරන්න විවෘති එකක් ඍණ එකෙන් අඩු කරන්න විවෘති එකයි කියන්නේ ඍණ එකයි ඍණ එකෙන් අඩු කරද්දී ඍණ එකක් ඍණ ධන එකක් වෙලා එතන කීයද එන්නේ ඍණ එකයි ධන එකයි බිඳුවක් වෙනවා
ඔන්න උත්තරේ. ටිකක් හිතලා තේරුම් ගන්න වෙනවා. උත්තරේ 0.4. මේකෙන් මේක අඩු කරාම ඉන්නේ මේක. ඔන්න ඔක තමයි ටිකක් මෙතන විශේෂ අවස්ථාවකට ළමයි ඉගෙන ගන්න තියෙන්නේ. අනිත් ඒවා උඩක් නෑ. තනියම බලන්න try එකක් දෙන්න. මේකත් ඔන්න ලියා ගන්න පැටරි. අර ඍණ එකයි ධන එකයි ගත්තාම බිඳුවක් ගත්තා වගේනේ. හරි මෙතන ඍණ එකයි ධන එකයි ගත්තා කියන්නේ බිඳුවක් ගත්තා වගේ. මොකද වාට පැනකින් හරි ඉතලයක් දාලා හදාගන්න. ඍණ එකයි ධන එකයි ගත්තා කියන්නේ බිඳුවක් දැම්මා වගේ වෙනසක් වෙන්නේ නැහැ එතකොට. ගානේ වෙනසක් වෙන්නේ නැහැ. බිඳුවක් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි අන්තිම එක විවෘති 2.514. හරි ප්‍රෝග්‍රෑම් පහතනේ විවෘති 2.514 අඩු කරන්න ඕනේ විවෘති 1.9යි 1.43. හරි බලන්න තනියම try එකක් දෙන්න මේක හදන්න. මේවා සමහරලාට කෙටි ප්‍රශ්න වලට තමයි දෙනවා සුළු කරන්න කියලා. පුළුවන් වෙන්න ඕනේ. සහ මේක අනිවාර්යයෙන්ම අපිට ලඝු ගණක ගාන හදද්දී ඕන වෙනවා. මේ කරන ටික වැදගත්. ඊට පස්සේ ಗುಣ කරන්න එකයි බෙදන්න එකයි මේ විවෘත සහිත ලඝු ගණක තියෙනවා. ಗುಣ කරන්නයි බෙදන්න. ඊට පස්සේ මම ගණන් හදලා පාඩම එතනින් ඉවර කරනවා. try කරන්න බලන්න මේක හදන්නේ කොහොමද? ඉක්මන් කරන්න. විවෘති 2.514 අඩු කරන්න ඕනේ විවෘති 1.914. දැන් ළමයි අපි ලියාගමු අර විදියට මේක යටින් මේක බලා ගන්න. විවෘති 2.514 අඩු කරන්න ඕනේ විවෘති 1.914. හරි 3න් 3ක් අඩු කරාම බිඳුවයි 4න් 4ක් අඩු කරාම බිඳුවයි 1න් 1ක් අඩු කරාම බිඳුව. හරි දැන් 5න් 9ක් අඩු කරන්න බෑ. කලින් වගේ වැඩක් ආයෙ වෙනවා. 5න් 9ක් අඩු කරන්න බෑ. හරිද? 5න් 9ක් අඩු කරන්න බෑ. හරි මට පුළුවන් නම් කියන්න ඔතන මොකක්ද කරන්න වෙන්නේ. අර කලින් වැඩේ ආයෙ කරන්න වෙනවා. ඍණ හේකුයි ධන හේකුයි අපි ගත්තනේ. ඔව්. ඒතර මට කියන්න ළමයි දැන් 5න් 9ක් අඩු කරන්න බෑ. දැන් මෙතන තමයි ධන දෙකක් තිබ්බනම් අවුලක් නෑ නේද? මෙතන ධන දෙකක් තිබ්බනම් ධන දෙකෙන් එකක් මෙහාට ඉල්ල ගන්න පුළුවන්. අර අපි මුලින් ගානක් ඇදුවේ අඩු කරද්දිනේ. ධන දෙකෙන් එකක් මෙහාට ඉල්ල ගන්න තිබ්බා. එහෙම කරනවා නම් අර ධන එකයි ඍණ එකයි යන්න ඕනේ නෑ. හැබැයි ළමයි මෙතන තියෙන්නේ විවෘති දෙකක් තියෙන්නේ. ඍණ දෙකකින් මේ පැත්තට ධන එකක් ගන්න බෑනේ. තේරෙනවද කියන්නේ? මෙතන දැන් තියෙන්නේ ඍණ දෙකක් විවෘති දෙකක් තියෙන්නේ. මෙතන ධන දෙකක් තිබ්බනම් ධන දෙකෙන් එකක් මෙහාට ගත හැකියි. මෙහාට ගන්න ධන එකක්නේ 10ක් වෙලා ඉන්නේ නේ. ඔව්. එතකොට 5න් 9ක් අඩු කරන්නත් බෑ මෙහෙන් ඉල්ල ගන්නත් ඕනේ. මෙහෙන් ඉල්ල ගන්න ධන සංඛ්‍යාවකුත් නැහැ. අන්න ආයෙ අර වැඩේ කරන්න වෙනවා. විවෘත දෙක කියන්නේ ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවකින් මෙහාට ධන එකක් ගන්න බෑ. අන්න ආයෙ අපි ළමයි මොකද්ද කරන්නේ? මෙතනට ඍණේ හේතුයි ධනෙ හේතුයි ගන්න වෙනවා. මෙතනට අපි ඍණේ හේතුයි ධනෙ හේතුයි ළමයි ගන්නවා. ඍණ එකයි ධන එකයි ගන්නවා කියන්නේ මොකක්ද? ඒක තේරෙන්නේ. ඍණ එකයි ධන එකයි බිඳුවයි කියන්නේ බිඳුවක් ගත්තා වගේ. නේ? මෙතන බිඳුවක් දැම්මා වගේ. වෙනසක් වෙන්නේ නැහැ ගාන. ගානට කිසිම හානියක් වෙන්නේ නැහැ. ගානේ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ධනෙ හේතුයි ඍණේ හේතුයි දානවා කියන්නේ බිඳුවක් දැම්මා වගේ.
එතකොට මේ ගත්ත ධන එක අපි මෙහාට අරගෙනවා දැන්. මේ ධන එක මෙහාට එද්දී 10ක් වෙලා එනවා. 10 එකයි 15යි. 15 9ක් අඩු කරාම 6යි. මෙතන දැන් ඍණ දෙකක් මේ ඍණ එක මෙතන තියෙනවා. ගත්ත ඍණ එකනේ. ධන එක මෙහාට ගත්තා ඍණ එක මෙතන තියෙනවා. ඊට අමතරව ළමයි මෙතන තව විරුද්ධ එකක් තියෙනවා. ඔන්න බලන්න. මෙතන අර ගත්ත ඍණ එකක් තියෙනවා. සහ මෙතන විරුද්ධ දෙකක් තියෙනවා. විරුද්ධ දෙකක් තියෙනවා. ඍණ එකයි විරුද්ධ දෙකයි මෙතන දැන් තියෙනවා. ඕකෙන් අඩු කරන්න ඕනේ විරුද්ධ එකක්. මම විරුද්ධ තේරෙනවද? දැන් ළමයි මෙතන විරුද්ධ දෙකක් කොහොමද තිබ්බනේ? විරුද්ධ දෙකක් කොහොමද තිබ්බා? සහ ගත්ත ඍණ එකක් මෙතන තියෙනවා දැන්. ධන එක මෙහාට ගත්තනේ. ඍණ එකයි ධන එකයි ගත්තා. ධන එක මෙහාට ගත්තා. 10යි 10ක් වෙලා එන්නේ 10යි 5යි 15 9ක් 6යි. දැන් අර ආපු ඍණ එක තියෙනවා මෙතන. තව විරුද්ධ දෙකකුත් තියෙනවා. ඍණ එකකුත් තියෙනවා විරුද්ධ දෙකකුත් තියෙනවා. ඒ කියන්නේ ළමයි මෙතන තියෙන ඔක්කොම ගාන කීයද? ඍණ එකයි මෙතන විරුද්ධ දෙකයි කියන්නේ ඍණ දෙකයි. ඍණ එකයි ඍණ දෙකයි මෙතන කීයක් තියෙනවද? ඍණ එකයි ඍණ දෙකයි කීයද? ඈ? ඔව් ඔතන තමයි ඍණ තුනක් තියෙනවා. මෙතන ඍණ එකයි විරුද්ධ දෙකයි කියන්නේ ඍණ දෙකක් නේ. ඍණ දෙකයි ඍණ එකයි මෙතන ඍණ තුනක් තියෙනවා. ඍණ තුනෙන් අඩු කරන්න විරුද්ධ එකක්. මේ විරුද්ධ එකක් අඩු කරනවා කියන්නේ ඍණ එකක් අඩු වෙනවා. ඍණයි මොකද වෙන්නේ? ධන එකක් වෙනවා. ඍණයි ධන එකක් වෙනවා. ඍණ තුනයි ධන එකයි ඇසුරු වුණාම ඍණ දෙකයි. ඒ කියන්නේ විරුද්ධ දෙකයි. ඔන්න උත්තරේ. ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. එහෙනම් ළමයි මේකෙන් මේක අඩු කරාම ඉන්නේ විරුද්ධ 2.6.0.0. හරි. ඔය මං කරේ ළමයි විරුද්ධ සහිත ලඝු ගණක එකතු කිරීම සහ අඩු කිරීම. දැන් අපි අවසාන කොටසට එමු. ගුණ කිරීමයි බෙදීමයි. මේක මම කරන්නේ. ඔක ඉක්මනට හදන්න. තව ඔකේ ගණන් තියෙනවා හදන්න පුළුවන් කරගන්න හදලා. හරි. දැන් ළමයි අනුමාත්‍රකාව දාන්න විවෘති සහිත ලඝු ගණක ගුණ කිරීම සහ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ බෙදීම. හරි ලඝු ගණක කිව්වත් කමක් නැහැ. ඉතින් අපි විවෘති තියෙනවා විතරක් නෙමෙයි. සාමාන්‍ය ඒවත් අපි ගන්නවා. හරිද? ලියන්න විවෘති සහිත ලඝු ගණක පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ බෙදීම. ගුණ කිරීම සහ බෙදීම. හරි. පළවෙනි එක අපි ලියමු. ලියන්න 2.1 විවෘති නෑ. විවෘති නැති ලක්ෂණකයක් තියෙන එකක් මේක. විවෘති තියෙනවා වෙන්නත් පුළුවන් විවෘති නැතිව වෙන්නත් පුළුවන් නේ. දැන් එකට වැඩි සංඛ්‍යාවක ලක්ෂණකයක විවෘති එන්නේ නේ. එකට අඩු සංඛ්‍යාවක ලක්ෂණක තමයි විවෘති එන්නේ. ගානක් හදද්දී අපිට විවෘති තියෙනවා වෙන්නත් පුළුවන් විවෘති නැතිව වෙන්නත් පුළුවන්. හරි. දැන් අපි බලමු ළමයි ලඝු ගණකයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදියයි සාමාන්‍ය බෙදන විදියයි. හරි පළවෙනි එක 2.8යි 1 ගුණ කරන්න ඕන දෙක. ඉතින් මොනවා සාමාන්‍ය දේවල් දශම සංඛ්‍යාවක් මෙතන දෙකකින් වැඩි කරන්න තියෙන්නේ. 2.8යි 1 වැඩි කිරීම දෙක. හරි මේක ලියාගන්න මේ 2.8යි 1 දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ. වැඩි කිරීම දෙක. මම කරන්නේ. හරි. අපි ළමයි වැඩි කරන්නේ කොහින්ද? ඈ? ඔව් දකුණු කෙළවරෙන් පටන් ගන්න වැඩි කරන්න ඕනේ. හරි. දෙවරක් එක දෙකයි. දෙවරක් එක දෙකයි. දෙවරක් එක
2යි. දෙවරක් 8 16න් 6 දැම්මා ඉතුරු එක මෙහාට අරන් එන්න දශම ටික දාගන්න ඕනේ. දෙවරක් 8 16න් 6 දැම්මා දශම ටික දාන්න මේ කෙලින් ඉතුරු එක මෙහාට අරන් එන්න. 16න් 6 දැම්ම ඉතුරු එක මෙහාට. දෙවරක් 2 4යි 1යි කීයද? දෙවරක් 2 4යි අර 1යි 5යි. හරි. ඒවා ලේසි. පළවෙනි එකේ උත්තරේ 5යි දශම ඉක්මනට හදාගන්න. 6යි 2යි 2යි 2. දෙවෙනි එක. වියුති 2යි තනියම හදමු බලන්න. වියුති 2යි දශම 7යි 5යි 1යි 2 වැඩි කරන්න ඕනේ 3ෙන්. වැඩි කරන්න ඕනේ 3ෙන්. වියුති 2යි දශම 7යි 5යි 1යි 2 වැඩි කරන්න ඕනේ 3ෙන්. හරි. අකල වැඩි කරමු බලන්න. වියුති 2යි දශම 7යි 5යි 1යි 2 3ෙන් වැඩි කරන්න ඕනේ. 3ෙන් වැඩි කරන්න ඕනේ. හොඳයි උත්තරේ ගත්තා හොඳයි. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 5 15න් 5 දැම්මා ඉතුරු එක මෙහාට එනවානේ. 3 වරක් 7 21යි. 21යි අර 1යි 22යි. 22න් 2 දාලා ඉතුරු දෙක මේ පැත්තට ගන්න. දෙකක් අර පැත්තට ආවා. 3 වරක් වියුති 2 මේ වියුති 2. 3 වරක් වියුති 2. මට කියන්න ළමයි 3 වරක් වියුති 2 කීයද? ඒ කියන්නේ 3 වරක් ඍණ 2 කියන එකනේ. 3 වරක් ඍණ 2 ඍණ 6යි. ඍණ 6යි. නේද? 3 වරක් වියුති 2 ඒ කියන්නේ වියුති 6යි. 3 වරක් වියුති 2 වියුති 6යි. අර ධන දෙකක් මේ පැත්තට ආවනේ. ඒ 7 වරක් මේ 3 21යි 1යි 22න් 2 දැම්ම ඉතුරු දෙක මෙහාට ධන දෙකක් ආවා. ඒ ධන දෙකයි මෙතන දැන් 3 වරක් වියුති 2 වියුති 6ක් වෙනවා. නේ? වියුති 6යි අර ධන දෙකයි එකතු වුණාම මට කියන්නේ කීයද එන්නේ? වියුති 6ක් කියන්නේ ඍණ 6ක්. එකතු කිරීම ධන දෙකයි. ඍණ 6යි ධන දෙකයි එකතු වුණාම ඍණ 4යි. ඒ කියන්නේ වියුති 4යි. ඒක පොඩ්ඩක් පැත්තෙන් හදන්න ඕන තමයි මේ වගේ. හදාගන්න. වියුති 4යි දශම 2යි 5යි 3යි 6යි. තනියම මෙන්න මේක හදන්න රෝම ඉලක්කම් 3. වියුති 1යි දශම වියුති 1යි දශම 9යි 2යි 1යි 7. 9යි 2යි 1යි 7 වැඩි කිරීම 3. වියුති 1යි දශම 9යි 2යි 1යි 7 වැඩි කිරීම 3. ටක් ගාලා හදන්න තනියම. උත්තරේ ගත්ත කට්ටිය ඉන්නවාද ඉක්මන් හදන්න. මේවත් පොඩක් ඔතනම ලියා ගන්න ඈ උත්තර අගයන් ගන්න විදිය මේ. හරි. දැන් මේක අපිට ලියා ගන්න වෙනවා. වියුති 1.9යි 2යි 1යි 7 3ෙන් වැඩි කරන්න ඕනේ. හරි වැඩි කරමු. බලා ගන්න. 3 වරක් 7 21යින් 1 දැම්ම දෙකක් ඉතුරුයි මෙතනින් ලියා ගන්න. 3 වරක් 1 3යි 2යි 5යි 3 වරක් 2 6යි 3 වරක් 9යි නේ 3 වරක් 9 27න් 7 දැම්මා ඉතුරු දෙක මෙහාට අරන් ඉන්න දශම තිත දාගන්න. හරිද? ඒ ටික හරි බලන්න. ආයෙ බලන්න. 3 වරක් 7 21න් 1 දැම්මා දෙකක් ඉතුරුයි මෙහාට අරන්. 3 වරක් 1 3යි 2යි 5 දැම්මා. 3 වරක් 2 6යි. 3 වරක් 9 27න් 7 දැම්මා ඉතුරු දෙක මෙහාට ගත්තා දශම තිත දාගන්න. 3 වරක් වියුති 2 නෙමෙයි 3 වරක් වියුති 1 බලන්න 3 වරක් වියුති 1 කීයද තමයි එන්නේ 3 වරක් ඍණ 1 ඍණ 3යි එන්නේ වියුති 1යි කියන්නේ ඍණ 1යි ඍණ 3යි ඒ කියන්නේ 3 වරක් වියුති 1 වියුති 3ක් ඒකට එකතු කරන්න අර පැත්තෙන් ආව උදාන දෙක නේ කියන්නේ වියුති 3ට එකතු කරන්න ඕනේ දාන දෙක වියුති 3යි කියන්නේ ඍණ 3යි දාන දෙක ඍණ 3යි දාන දෙකයි ඍණ 1යි ඒ කියන්නේ වියුති 1යි දැක්කද? ඔක ඉතින් පුළුවන් කරගන්න වෙනවා ළමයි ඈ.
ටියුට් එකේ ගණන් වල ගොඩක් මම දාලා තිනවා හදන්න. හරි. විවෘති 1.765 එන්නේ උත්තරේ. හොඳයි. දැන් ඒ ළමයි අපි කරේ විවෘති සහිත නැත්නම් සාමාන්‍ය ලඝු ගණක උනත් ගුණ කරන්න පුළුවන් වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවකින්. අර හදන ලඝු ගානේ ළමයි අපිට ওই වගේව එන්න පුළුවන් සුළු කරද්දී. නේ? ලඝු ගානක් හදයියද්දී. හොඳයි. දැන් අපි යමු මේකේ අවසාන කොටස බෙදන ඒවා. මම මේකෙම අපි කරගෙන යමු. රෝමි ලක්කම් 4. දැන් ගුණ කරන ගණන් තුනක් හැදුවා බෙදන ගණන් තුනකුත් හදමු. පළවෙනි එක 2.5 ඉතින් රෝමි ලක්කම් 4 2.51 4.2 බෙදන්න ඕනේ දෙකකින්. මේක නම් කාටත් පුළුවන් බෙදා ගන්න. බෙදලා ගන්න උත්තරේ බලන්න. බෙදන්න. ළමයි මෙතනදී බෙදද්දී කෙටි බෙදීම තමයි පාවිච්චි කරන්නේ. ලේසියි ඈ. 2.51 4.2 දෙකෙන් බෙදන්න. බෙදද්දී තමයි බෙදන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ගුණ කරද්දී දකුණේ ඉඳන් වමට තමයි ගුණ කරන්නේ. බෙදද්දී වමේ ඉඳන් දකුණට බෙදාගෙන යන්නයි තියෙන්නේ. හරි. කෙටි බෙදීම දාලා බෙදමු. දීර්ඝ බෙදීම දාන්න එපා. හරි. දෙක දෙකෙන් බෙදුවාම දෙකට දෙකේව එකයි. දෙකට දෙකේව එකයි ඉතින් නෑ. ඉතින් උනොත් මෙහාට අරන් යන්න වෙනවා. දෙකට දෙකේව හරියටම එකයි. මෙතන දශම ටික දාගන්න. පහට දෙකේව දෙකයි. ඉතිරි එකක් එනවනේ. පහට දෙකේව දෙකයි. දෙවරක් දෙක හතරයි ඉතිරි එකයි. ඉතිරි එක මෙහාට එද්දි ළමයි 10ක් වෙලා එන්නේ. 10 එකයි 11යි. 11ට දෙකේව 5යි. දෙවරක් 5 10යි. 11ට දෙකේව 5යි ඉතිරි එකක් තියෙනවා. ඒකයි මෙහාට එද්දි 10ක් වෙලා එනවා. 10න් 4යි 14යි 14ට දෙකේව හරියටම 7යි. නෑ. හරි දෙකට දෙකේව හරියටම එකයි. එහෙනම් ළමයි උත්තරේ කීයද? 2.5 බෙදුවාම කීයද එන්නේ? 2.5 1 4 2 බෙදුවාම දෙකෙන් උත්තරේ 1.25 7 1 එන්නේ. 1.25 7 1. ඒක අවුලක් නෑ. ඒක අමාරුත් නෑ ලේසි. හරි. ඔන්න දැන් ඊළඟ ගණන් තුන බලන්න. ඉක්මනට හදන්න මාත් එක්ක මම වැඩි වෙලාවක් දෙන්නේ නැහැ මේකට අත්බල කරගන්න ඕනේ. හරි. හොඳයි. හරිනේ. ඊළඟට විවෘති 3.5.01 බෙදීම 3. රෝමි ලක්කම් 5. විවෘති 3.5.01 බෙදන්න ඕනේ 3. හරි කෙටි බෙදීම දාන්න. කෙටි බෙදීම දාලා විවෘති 3.5.01 බෙදීම 3. හරි. හරි ඉක්මන් කරන්න. හරි කලින් Zoom class එක වලට එන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් අලුතෙන් ආපු ළමයි ඉන්නවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා රෙකෝඩින් ටියුට් වල PDF ඉල්ල ගන්න. හරි මේ පන්තිල ළමයි අනිවාර්යෙන් ටියුට් අපේ ගෙදරින් ගන්න ඕනේ. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා දුර ළමයි ඉන්නවා නම් කලින් පාඩම් වල Zoom class වල රෙකෝඩින් WhatsApp වලින් ඔයගොල්ලන්ට එවනවා. එතකොට බැලුවේ හැකියා ඒවා WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. හොඳයි. හරි. දැන් බලමු මේ ගන්න. දැන් මෙතන ළමයි විවෘති 3 තුනෙන් බෙදුවොත්. විවෘති 3 කියලා කියන්නේ ළමයි දැන් මෙතන තියෙන්නේ විවෘති 3 තුනෙන් බෙදන්නේ. බලන්න. ඉස්සෙල්ලා 3 තුනෙන් බෙදන්නේ මේ විවෘති 3. ඒ කියන්නේ ඍණ 3 තුනෙන් බෙදන්න ඕනේ. ඍණ 3 ධන 3 බෙදුවාම කීයද එන්නේ? ඍණ 1යි. නේ ඍණයි ධනයි බෙදද්දී ඍණ.
3 තුනේව එකයි. ඍණ එකයි කියලා කියන්නේ අපි කීයද? වියුති එකයි. වියුති තුන තුනෙන් බෙදුවොත් වියුති එකයි. හරියට බෙදෙනවා. ඊට පස්සේ 5ට තුනේව එකයි. මොන බලන්න 5ට තුනේව එකයි. තුනේව එකක් 3යි. තව දෙකක් මෙතන ඉතුරු වෙන ළමයි ඒ දෙක මෙහාට එද්දි 20ක් වෙලා ඉන්නේ. 20යි බිඳුවයි විතර 20යි. 20ට තුනේව 6යි. තුනේව 6ක් කීයද? 18යි. ආයෙ මෙතන 20ෙන් 18ක් ගියාම දෙකක් ඉතුරුයි. ඒ දෙක මෙහාට එද්දි ආයෙ 20ක් වෙලා ඉන්නේ. 20යි බිඳුවයි 20යි. 20ට තුනේව 6යි. තුනේ 6ක් 18යි. ආයෙ දෙකක් ඉතුරුයි. ආයෙ මේ දෙක මෙහාට එද්දි 20ක් වෙලා ඉන්නේ. 20යි 1යි 21යි. 21 තුනෙන් බෙදුවාම හරියටම 7යි. එහෙනම් ආයෙ මේක උත්තරේ කීයද? වියුති 1.1 6යි 6යි 7 එන්නේ. වියුති 1.1 6යි 6යි 7. හරි හොඳයි අන්තිම ගාන හරි බලමු එහෙනම් රෝමිලක්කන් 6 හරි මම දෙනවා මෙන්න වියුති 1.4යි බිඳුවයි 8යි 6 බෙදන්න ඕනේ දෙකෙන්. අපිට ඒක දාන්න මම මේක ගන්න කලින් හදුවද? හදුවනේ වියුති එකට. හොඳයි. දැන් මේක ඉලා ගන්න ඉස්සෙල්ලා මෙහෙම බෙදීම කෙටි බෙදීම දාලා වියුති 1යි ඔන්න මෙතන පොඩි වැඩක් කරන්න වෙනවා. ආයෙ අහු කරා කියලා වැඩි මෙතනක් කරන්න වෙනවා. වියුති 1යි හොඳට බලා ගන්න. වියුති 1.4යි බිඳුවයි 8යි 6 බෙදන්න ඕන ළමයි දෙකෙන්. අපි අඩු කරද්දි මතකද විශේෂ අවස්ථාවක් ගත්තා ඍණ 1යි ධන 1යි ගත්තේ. ඔව් දැන් මෙතන තමයි මෙහෙම වැඩක් වෙන්නේ. දැන් මෙතන ළමයි තියෙන්නේ වියුති 1නේ. දෙකෙන් බෙදන්න ඕන උන් අහගන්න. වියුති 1 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඔන්න වියුති 2 තිබ්බනම් දෙකෙන් බෙදෙනවා. වියුති 4 තිබ්බත් දෙකෙන් බෙදෙනවා. වියුති 1 වියුති 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙතන දැන් හිතන්නකෝ ධන 1 තිබ්බනම් මොකද අපි කරන්නේ මෙතන ධන 1 තිබ්බනම් මොකද කරන්නේ ඔයගොල්ලෝ? එකට දෙකේ ඕනේ බිඳුවයි මේක මෙහාට අරන් එනවා 10ක් වෙලා එනවා 14ට දෙකේව 7යි බිඳුවල දෙකේව බිඳුවයි 8ට දෙකේව 4යි 6ට දෙකේව 3යි හරි දැන් මෙතන ළමයි කියන්නේ ධන හේතුත් නෙමෙයි මොකක්ද තියෙන්නේ වියුති එකක් තියෙනවා හරි එතකොට ඔතන අපි කරන්න ඕනේ වියුති එකට දෙකේව බිඳුවක් කියලා දාන්න බෑ 10 දෙකේ මෙහාට ගන්න බෑ ඒ වගේ වෙලාවක ළමයි අපි කරන්නේ මෙතනට ආය යනවා ධන 1යි ඍණ 1යි මොකද ගන්නෙ ඍණ 1යි ධන 1යි ගන්නවා බලා ගන්න ඍණ 1යි ධන 1යි ගන්නවා ඍණ 1යි ධන 1යි ගන්නවා කියන්නේ බිඳුවක් ගත්තා වගේනේ අවුලක් නැහැ ඍණ 1යි ධන 1යි ගන්නවා ඍණ 1 දානවා මෙතෙන්ට අන්න ඍණ 1යි වියුති 1යි කීයද ඔක්කොම ඍණ මෙතන දෙකක් හැදෙනවා ඍණ දෙක දැන් මේ දෙකෙන් බෙදුවේ අරගත්ත ධන 1 මෙහාට අරගෙන 10ක් වෙලා යනවා ඕක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා දැන් මට කියන්න මෙතන තිබ්බ ඍණ 1යි වියුති එකක් කියන්නේ එකක් නේ මේ වියුති එකක් නෙවෙයි මෙතන ඍණ එකක් අරගත්ත ඍණ 1යි ඔක්කොම ඍණ 2යි ඍණ 1යි වියුති 1යි ඔක්කොම මෙතන ඍණ 2යි වියුති 2යි ඒක දෙකෙන් බෙදුවාම ඍණ 1යි ඒ කියන්නේ වියුති 1යි දැන් ඊට පස්සේ අර ධන 1 ගන්නවා මේ පැත්තට 10ක් වෙලා එනවා 10යි 4යි 14යි 14ට දෙකේ ඒවා 7යි ඉතුරු නැහැ. බිඳුව දෙකේ ඒවා බිඳුවයි. 8ට දෙකේ ඒවා 4යි. 6ට දෙකේ ඒවා 3යි. අන්න වැදගත් ගානක් ඉක්මනට හදාගන්න. හරි ඒක වැදගත් වෙන්නේ අඩු කරන තැන් වල තියෙනවා මේ වගේ නේද? එකතු කරන තැන් වලත් මේ බෙදෙන තැන් වලත් එනවා. ඍණ 1යි ධන 1යි ගන්න එකනේ. අඩු කරන තැන් වලත් ගන්න වෙනවා. මේ වගේ විශේෂ බෙදෙන තැන් වලත් ගන්න වෙනවා. හැමතැනම ඕනේ නැහැ. ওই වගේ විශේෂ තැනක විතරයි ඍණ 1යි ධන 1යි දාන්නේ. අඩු කරද්දිත් ඒ වගේ අපිට විශේෂ තැන් හම්බ වුණා.
හරි ඒක පොඩ්ඩක් ළමයි මතක තියාගන්න. හරිද මේ උසස් පෙළ ඔයගොල්ලෝ උසස් පෙළ ගණිත විද්‍යාව පැත්තෙන් යද්දි මේවා එහෙම සමහර අයට මතකත් නැහැ. ඒ ලෙවල් කරද්දිත් මේවා තියෙනවා. ආයෙත් ඉගෙන ගන්න වෙනවා එතකොට. සමහර අයට මතක නැහැ. සාමාන්‍ය පෙළ ගාල්දී මතකයි උසස් පෙළට ආවම සමහර අයට මතක නැතුව වෙනවා. හරි? විශේෂයෙන්ම සයන්ස් මැක්ස් කරන ළමයි උසස් පෙළදී මේවා හොඳට අවධානය දීලා ඉගෙන ගන්න ඕනේ. අමතක කරගන්න එපා. හරි මේ ඉගෙන ගන්න ටික දිගටම වැදගත්. හරි තව එකක් බලමු රෝමිලන්තන් 6ද 7නේ. හරි. මම දෙනවා මෙහෙම ගානක්. හරි. beauty 1 දශම. හරිද beauty 1 දශම 1යි 3යි 6යි 9යි. බෙදන්න ඕනේ 3ෙන්. beauty 1 දශම 1යි 3යි 6යි 9යි 3ෙන් බෙදන්න ඕනේ. කොහොමද ඕක දැන් බෙදන්නේ? අර වගේම තමයි හරි. දාන්න කෙටි බෙදීම beauty 1.1යි 3යි 6යි 9යි. බෙදීම 3. ඔව්. දැන් beauty 1 3ෙන් බෙදන්න බෑනේ. ඔන්න මෙතන beauty 3 තිබ්බනම් 3ෙන් බෙදලා දැන් මේකේ beauty 1යි කියලා. මෙතන beauty 6ක් තිබ්බනම් 3ෙන් බෙදුවාම beauty 2යි. හැබැයි beauty 1 beauty 2 3ෙන් බෙදන්න බෑ. නේ? එතකොට ඒ වගේ ලාභ දැන් ඍණ 1යි ධන 1යි නේ අපි ගන්න හදන්නේ. දැන් ඍණ 1යි ධන 1යි ගන්න ඕන නේද? වැරද්දක් නෑ. ඍණ 1යි ධන 1යි ගන්නවා. වැරද්ද. නේ? ගත්තාම අහයි මොකද වෙන්නේ? ඍණ 1යි මේ ඍණ 1යි ඍණ 2යි. beauty 2යි. ඒකත් 3ෙන් බෙදෙන්නේ නෑ මාර වැඩි. ආයි මොකද කරන්න වෙන්නේ? ආයි ඍණ 1යි ධන 1යි ආයි ගන්න වෙනවා. නේ? ඒකින් තමයි මේ වගේ ලාභ අපි එකපාරම කීයයි ගන්නවද? ඈ ඍණ 1යි ධන 1යි ගන්න ඕනෙත් නෑ. ඍණ 2යි ධන 2යි ගන්නවා. ඒකත් වැරද්දක් නේ අලුත් දෙයක්. ඍණ 2යි ධන 2යි ගන්නවා මෙතෙන්ට. දැන් ඍණ 2යි ධන 2යි ගත්තාම ළමයි ඒත් බිඳුවක් ගත්තා වගේ කැපිලා යනවානේ. නේ ඍණ 2යි ධන 2යි කැපිලා ගියාම බිඳුවක් ගත්තා වගේ. බිඳුවක් ගත්තා කියලා මෙතෙන්ට වෙනස් වෙන්නේ නැහැ නේ ගාන එතකොට. බිඳුවක් දැම්ම කියලා ගානකට වෙනස් වෙන්නේ නැහැ. ඍණ 2 දානවා මෙතෙන්ට. ඍණ 2යි දැන් මෙතන beauty 1 කියන්නේ ඍණ 1යි. ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි දැන් මෙතන. beauty 3යි. අර ධන 2 එහාට පැත්තට යනවා. මේ ධන 2 එහාට යනවා. පැහැදිලිද? ධන 2 එහාට එන්නේ 20ක් වෙලා ඉන්නේ. මොන දැන් බලන්න. මේ ඍණ 2යි මේ beauty 1යි ඔක්කොම ඍණ 3යි. ඍණ 3 3ෙන් බෙදුවාම ඍණ 1යි. ඒ කියන්නේ beauty 1ක් වෙනවා. ඍණ 3 3ෙන් බෙදුවාම ඍණ 1යි. ඒ කියන්නේ beauty 1යි. මේ ආව 20යි 1යි 21යි. 21ට 3 ඒවා 7යි. 3 3 ඒවා 1යි. 21 3ෙන් බෙදුවාම 7යි. 3 3ෙන් බෙදුවාම 1යි. 6 3ෙන් බෙදුවාම 2යි. 9 3ෙන් බෙදුවාම 3යි. උත්තරේ beauty 1.7යි 1යි 2යි 3යි. තව එකක් දෙන්නම් ටග්ගාලා ගන්න රෝගිලක්කම් 8. හරි. beauty 5.7 4යි 3යි බිඳුවයි 8 බෙදන්න දෙකෙන් beauty 5.7 4යි 3යි බිඳුවයි 8 බෙදන්න දෙකෙන් හරි ඉක්මනට උත්තරේ ගන්න.
හොඳයි. දැන් මේකේ තමයි දැන් u දැන් ධන පහ තිබ්බනම් අවුලක් නැහැ. ධන පහ තිබ්බනම් පහට දෙකේ ඒව දෙකයි ඉතුරු එක මෙහාට රයි යන්න තිබ්බා. මෙතන vc පහ තියෙන්නේ. ඒතර vc පහ දෙකෙන් හරියට කැපෙන්නේ නැහැ නේ. මෙතන එක්ක vc 4 vc 2 vc 6 වගේ තිබ්බොත් තමයි දෙකෙන් බෙදෙන්නේ. ඒක හින්දා මෙතනත් ඔයගොල්ලන්ට මේ vc පහ vc 6ක් කරගන්න ඍණ එකක් දාගන්න වෙනවා. ඒකම ධන එකක් ගන්නත් වෙනවා. ඍණ එකයි ධන එකයි ගන්න. ඍණ එකයි ධන එකයි ගන්න. ඍණ එකයි ධන එකයි ගන්න. ධන එක මේ පැත්තට අරන් ඉන්න 10ක් වෙලා ඉන්නේ. ඍණ එකයි මෙතන ඍණ 5යි vc 5යි. ඔක්කොම vc 6යි. ඍණ 6යි. ඍණ 6 දෙකෙන් බෙදුවොත් ඍණ 3යි. ඒ කියන්නේ vc 3යි. තරාවු 10යි 4යි 14යි. දෙකෙන් බෙදුවාම 14 7යි. 3 දෙකෙන් බෙදුවොත් 1යි. ඉතිරි එකක් තියෙනවා. ඒක මෙහාට එද්දි 10ක් වෙලා එනවා. 10යි 10යි. දෙකෙන් බෙදුවාම 5යි. 8 දෙකෙන් බෙදුවාම 8යි. right. ඔය ටික හරියට තේරුම් ගත්තා නම් හරි. හරි. හොඳයි. දැන් අපි එමු ගණන් වලට ඉක්මන් කරන්න. ලඝු පොතකුත් ගන්න ළඟට ලඝු පොතක් ගන්න ළඟට හරි. දැන් අපි තමයි එන්න හදන්නේ සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගය හොයන්න හදන්නේ ලඝු ගණක පොත භාවිතා කරලා. හරි. ලඝු ගණක පොත් භාවිතා කර මේ පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගයන් හොයන්න තියෙන්නේ. ගණන් කීපයක් හදමු ඉක්මනට. සාම විභාග ගණන් කීපයකට හදනවා. හරි. ලියන්න මේ ප්‍රශ්නයක් ඉක්මන් කරන්න. ලඝු ගණක වගුව භාවිතයෙන් ලඝු ගණක වගුව භාවිතයෙන් ලඝු ගණක වගුව භාවිතයෙන් පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාත්මක ප්‍රකාශනවල ලඝු ගණක වගුව භාවිතයෙන් පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගයන් සොයන්න. හරි අපි ගණන් බලමු පහක් වගේ හදන්න. අර ඉස්සෙල්ලා මම මේ වගේ පොඩි ගණනක් දෙන්නම්. පළවෙනි එක 25 වර්ගමූලය අගය හොයන්න ඕනේ. අපි දන්නා උත්තරේ කීයද? 5යි. ඔව් හරි. අපි බලමු මේකේ අගේ ලඝු පොත පාවිච්චි කරලා කොහොමද හදලා උත්තරේ 5 ගන්නෙ. හරි ඉක්මනට කරන්න. හරි 25 වර්ගමූලය අගේ හොයන්න තියෙන්නේ. හරිද? ඒක තමයි අපි දැන් ඕනම සංඛ්‍යාවක නේද? බලයකගේ මෙව හැටි කෙලින්ම ලඝු පොත පාවිච්චි කරලා. ඉස්සෙල්ලාම කරන්න තමයි මේක සුළු කරාම එන උත්තරේ අපි මොකක් හරි දාගන්නවා අගයක්. v අඥාතයක්. දාගන්න x කියලා. හරි. x කියලා දාගන්න. නේ? මේක සුළු කරාම එන අගේ x ට සමානයි කියලා දාගන්න. එතන තමයි මේ කොක්ක දාලා දුන්නාම අපි ගාන ලියාගන්නේ කොක්ක අයින් කරනවා. නිකන් කොක්කක් දැම්මොත් ඒකේ තේරුම මේ සංඛ්‍යාවේ දෙකෙන් එකේ මූලය කියන එක. දෙකෙන් එකේ බලය. මේ සංඛ්‍යාවේ දෙකෙන් එකේ බලය. හරි. නිකන් කොක්කක් දාලා තිබ්බොත් දෙකෙන් එකේ දර්ශකය. හරි කොක්ක දාලා මෙතන තුනක් තිබ්බොත් තුනෙන් එකේ දර්ශකය. අපි කලින් කරානේ පාඩමේනේ. මෙතන හතර තිබ්බොත් හතරෙන් එකේ දර්ශකය. හරි. පළවෙනි පියවර හරි. මේක සුළු කරාම එනාගේ මොකක් හරි දාගන්න බීජීය අඥාතය. ඊට පස්සේ අපි කරන්නේ දෙපැත්තෙම ලඝු 10 පාදේ ගන්නවා. LG ලඝු 10 පාදේ x සමානයි ලඝු 10 පාදේ මෙතන 25 දෙකෙන් එක. ලියන්න. පොඩි ගානකින් පටන් ගන්න මුලින්ම ඒකත් හරි. ඔය පියවර වලට තමයි ලකුණු හම්බ වෙන්නේ විභාගෙදී. ඊට පස්සේ අපි දන්නවා මෙතන ලඝු නීතියක් දැන් නැහැ මොකද්ද? ලඝු නීති අපි තුනක් ඉගෙන ගත්තානේ. අර ලඝු ගණකයක සංඛ්‍යාව ගුණිතයකින් තිබ්බොත් වෙන වෙනම ලඝු ගණක වල එකතුවකින් ලියුවේ හැකි. බෙදීමකින් තියෙන එක වෙන වෙනම ලඝු ගණක වල අඩු කිරීමකින් ලියුවේ හැකි. සංඛ්‍යාවක දර්ශකයක් තිබ්බොත් බලයක් දර්ශකයේ ඉස්සරහට එනවා ලඝු ගණක ඉස්සරහට ගුණිතයක් ලෙස. ගුණිත කිරීමක් ලෙස. හරි කියන්න මේ පැත්ත ඔහොම ලියුවේ හැකි. මේ දෙකෙන් එක දැන් ඉස්සරහට ගන්න. දෙකෙන් එක ඉස්සරහට එන්නේ ගුණ කිරීමක් එක්ක එන්නේ. දෙකෙන් එකයි ගුණ කිරීම LG ලඝු 10 පාදේ 25.
ලඝු 10 පාද 25. දැන් ලඝු පොත ඕනේ. හරි. මෙතන දෙකෙන් එක වැඩි කිරීම. දැන් ලඝු ගණක 25 ලඝු ගණකේ. 25 කියන සංඛ්‍යාව ලඝු ගණකේ හොයලා ලියන්න ඕනේ. මට කියන්න මේක පූර්ණාංශ ගත්තොත් කීයද මේකේ? 25 කියන සංඛ්‍යාව 10යි 100යි අතර. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මේක විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් නේ. තමයි 25 විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් 2.5යි 10යි 1යි නේද? අන්න මේ 10 දශකයේ තමයි මේකේ ලඝු ගණකේ පූර්ණාංශයට එන්නේ. 1.0 නැත්නම් 10යි 100යි අතරනේ 25 කියන්නේ. ඒ වගේ සංඛ්‍යාවක ලඝු ගණකේ පූර්ණාංශයේ 1 එන්නේ. 1.0 නැත්නම් එහෙම අර විද්‍යාත්මක අංකණයෙන් ලියලා 10 දශකයේ තමයි කොහොමත් පූර්ණාංශයට එන්නේ. 25 බලද්දි 25 බිඳුව තමයි 25 බිඳුව. මට අග්ගාලා 25 බිඳුව දාලා දෙන්න. අග්ගාලා හොයලා දෙන්න. 25 බිඳුව කීය දෙන්නේ? 39යි ප්‍රවිද කීයද? 39යි 7යි 9ද? 39යි 7යි 9යි. හරිනේ? හොඳයි. අගාලා 25 ලඝු ගණකේ එතකොට එන්නේ 1.39යි 7යි. අන්න දැන් අපිට ළමයි ඉගෙන ගත්තේ ඕනේ. අපි දැන් මෙච්චරලා ඉගෙන ගත්තේ ඕනේ නෝ. දැන් ළමයි මෙතන දෙකෙන් එකෙන් මේක වැඩි කරනවා කියන්නේ දෙකෙන් මේක බෙදනවා කියන එක නේ දැක්කද? දෙක තියෙන්නේ හරියනේ. දෙකෙන් එකකින් වැඩි කරනවා කියන්නේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවා කියන. හා 1.3979 දෙකෙන් බෙදමු පැත්තකින්. අගාලා බෙදන්නේ කටුවට පැත්තෙන් ලියන්න 1.39යි 7යි 9. අගාලා දෙකෙන් බෙදන්න. ඉක්මනට. හරි. මෙතන වියුත් නෑනේ. ගැටලුවක් නෑ. 1ට 2 බිඳුවයි. 1ට 2 බිඳුවයි. එකක් ඉතුරු මෙහාට එන්නේ 10ක් වෙලා එන්නේ. 10යි 3යි 13යි. ටික තියන්න. 13ට 2 6යි. 12යිනේ. එකක් ඉතුරුයි. මෙහාට එද්දි ආයෙ 10ක් එනවා. 10යි 9යි 19යි. 19ට 2 9යි. නම්බරත් 2 18යි. එකක් ඉතුරුයි. ඒක මෙහාට එද්දි ආයෙ 10ක් වෙලා එනවා. නේ? 10යි හැබැයි 17ට 2 8යි. 8 වරක් 2 16යි. ආයෙ එකක් ඉතුරුයි. මෙහාට එද්දි කීයද? 10ක් වෙලා එනවා එක. 1යි 10යි 9යි 19යි 2 9යි ඉතුරු 1යි. ඒක තමයි මෙහාට එද්දි 10ක් වෙලා එනවා. මෙතන ඉලක්කමක් නැහැ බිඳුවනේ. 10 බිඳුවයි 10යි දෙකෙන් බෙදුවහම 5යි. හරි. ඔන්න ඔහොම ගයක් අපිට සුළු කරලා ගන්න පුළුවන්. දැන් හොඳට බලන්න ළමයි අපිට එනවා එතකොට LE x එතන සුළු කරාම 0.6යි 9යි 8යි 9යි 5 කියලා එන්නේ. ටිකක් අපි බලමු ඔක ඉලක්කම් පහක් ආව බෙදුවාම දශම ස්ථාන. හරි දැන් ඕකේ අපි ළමයි x වල ගන්නදී මේ x කියන සංඛ්‍යාවේ ලඝු ගණක තමයි මේ දෙන්නේ. එහෙනම් සංඛ්‍යාව හොයද්දී ප්‍රතිලඝු බලන්න ඉතින් ඇන්ටිලොප් 0.6යි 9යි 8යි 9යි 5. මම මෙතන අර අන්තිමට ආපු එකත් මෙහාට දාලා 10ක් කරලා බෙදුවා 5ක් වෙනවා. එතකොට දෙකෙන් බෙදුවා. දශම ස්ථාන 5කටම බෙදන් ගියා. හැබැයි ළමයි අපේ ලඝු පොතේ දශම ස්ථාන 4කට තියෙන්නේ. ඔක වටේලා ගත්තත් හරි දශම ස්ථාන 4කට. හරි. ටක් ගාලා බලන්න ළමයි ලඝු පොතේ මේ 6989 නැත්තම් මේක වැටේවොත් නම් ළමයි කීය දෙන්නේ? 6990ද? ඔව්. මේක අපි වටේ දශම ස්ථාන 4කට. මේක බලන්න දශම ස්ථාන 4කට වැටේවොත් කීය දෙන්නේ? 0.6යි 9යි මෙතනට එකක් එකතු වුණාම 0.9යි 10ක් වෙනවනේ. ආයෙ එකක් වෙනවා. 69 90 දෙන්නේ. අපි ඒක ලියලා 69 90 දශම ස්ථාන 4කට වටේලා ගන්න. 69යි මොකද ලඝු පොතේ ළමයි දශම ස්ථාන 4කට තියෙන්නේ. 69යි 90. හරි කියන්නේ 69 90. තියෙන්නේ කීයේ කීයද? 69යි 90 තියෙන්නේ කීයේ කීයද? 5 බිඳුවද? දශම ස්ථාන 4කට වටේලා ගන්න. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ කීයේ කීයද? ආපස්සට බලන්න ඕනේ 5 බිඳුවද? ඔව් 5 බිඳුව. හරි එහෙනම් ළමයි මෙතන 5 ලියන්න බිඳුව. ඊට පස්සේ මේකේ උත්තරේ ගද්දී අපි දශම ස්ථාන මම ඊ සතියේ මේ ගණන් හැදුවනේ මේ වගේ ඒවා. දශම ස්ථාන වෙන් කරන්නේ නේ මේක x වල උත්තරේ ගද්දී. දශම ස්ථාන වෙන් කරන්නේ මෙන්න මේ අපි ප්‍රතිලඝු බලපු එකේ පූර්ණාංශයට එකක් එකතු කරන්න ඕනේ. 0.6
0.1යි ධන එකක් ආවේ. ඒ කියන්නේ ඉස්සරහා ඉඳන් ධන එකක් ආවා කියන්නේ දකුණු පැත්තට දශම ස්ථානයක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ කීයද? 5.0. ඒ කියන්නේ 5යි. උත්තරේ 5යි. හරි. උත්තරේ x 5යි අපි දන්නවා 25 ලඝු ගණකය 25 මේ වර්ගමූලයගේ කීයද? 5යි තමයි ඉතින්. හරිද? දැන් මෙහෙම හදුවත් ඉතින් 5 එනවා. කොහොම හදුවත් එකයි. හරි. හොඳයි. මම දැන් ඕගොල්ලෝ හොයලා දෙන්න දෙවෙනි ගාන. හරි බලමු මේක හදන්න කොහොමද කියලා. මම දෙනවා මෙහෙම ගාන. හරි මෙහෙම දැන් දෙකේ වර්ගමූලයගේ හොයන්න බලන්න. දැන් 25 වර්ගමූලය ඔයගොල්ලෝ දන්නවා. හදන්න කලින් 5යි කියලා උත්තරේ 5 ආවනේ හරිනේ. දෙකේ වර්ගමූලයගේ දන්නවද? ඈ 1.0 කී දෙන්නේ? දෙකේ වර්ගමූලය කැල්ලගේ උනන් ගහලා බලන්න. කැල්ලගේ ගහලා බලන්න දෙකේ වර්ගමූලය කී දෙන්නේ? 1.4යි 1යි 4යි කොහොම දිගටම එනවා දශම ස්ථාන ගානක්. ඔව්. අපි ළමයි දෙකේ වර්ගමූලයගේ මේකෙන් හදලා බලමු දශම ස්ථාන 4කට උත්තරේ ගමු. හරි පටන් ගන්න ටක් ගාලා. දෙකේ වර්ගමූලය අදින් හොයන්න. හරි. ඉස්ලාම් දෙපැත්තේ ලඝු 10 පාදක ගන්න LGX මෙතන දෙකේ වර්ගමූලය කියන්නේ දෙකේ භාගි බලය. දෙකේ භාගි බලය. කොක්ක තියෙන එක කොක්ක අයින් කරලා ලියන්න. වර්ගමූලය දාලා ලියන්න දෙකෙන් එකයි කියලා. වර්ගමූලය කියලා කියන්නේ දෙකෙන් එකේ දර්ශකය. නිකම්ම කොක්කක් තිබ්බොත්. හරි. මූල දෙකේ යගේ කරද්දී මුලින්ම දෙපැත්ත අපි x කියලා දාගමු මේ යගේ ඊට පස්සේ දෙපැත්තේ ලඝු ගණක ගන්න ලඝු 10 පාදේ. හරි දැන් මේකත් සුළු කරන්න බෑනේ. මෙතන තමයි අපි මේ දෙකෙන් එකේ දර්ශකයේ ඉස්සරහට එනවානේ. LG දෙක. මම කියන්නේ මෙතන දෙකෙන් එක මේ ආයි පූර්ණාංශයේ බිඳුවයි දැක්කනේ. දෙක කියන එක විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 2.0 වැඩි කිරීම 10 බිඳුව එන්නේ. 2යි කියලා කියන්නේ ලඝු කීයද එන්නේ දෙකේ ලඝු ගණකයට කොට දශම කොටස එන්නේ කීයද? ටක් ගාලා බලපු කෙනෙක් කියන්න එළිම බලන්න වෙන්නේ දෙක කියන්නේ 20 බිඳුවනේ. 20 බිඳුව. කොහොමද ටක් ගාලා 20 බිඳුව කීයද? ආ 3.1යි 1.5. 3.1යි 1.5. දැන් මේක අංගල දෙකෙන් බෙදන්න පැත්තකින්. මම මේ ලියන්නම්. 0.1 කටු වැඩනේ. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවම මෙතන බිඳුවට දෙකේ බිඳුවයි. දශම දෙක කියන්නේ 3ට දෙකේ ඒවා 1යි එකක් ඉතුරු වෙන්නේ. මෙහාටදී 10යි. 10යි බිඳුව ඇවිදිනවා. 10ට දෙකේව 5යි. 1ට දෙකේව බිඳුවයි ආයෙ එකක් මෙහාට යනවා කියන්නේ 10යි. 10යි බිඳුවයි දෙකේව 5යි. එතන එතකොට එනවා ළමයි LDX සමානයි 0.1යි 5යි 0.5. දැන් ඕගොල්ලෝ x වලගේ ගන්න මේ ලඝු ගණක දන්න හින්දා x සංඛ්‍යාව හොයද්දී ඇන්ටිලොග් බලන්න 0.1.5යි 0.5 ප්‍රතිලඝු බලන්න. මේක බලද්දී ළමයි බලන්නේ මෙන්න මේ දශම ස්ථාන කොටස 1505 තියෙන්නේ කීයද? 1505 තියෙන්නේ කීයද බලන්න. 1505 තියෙන්නේ කීයද? 14 එකේ 4ද? ටකලා ඇන්ටිලොග් ප්‍රතිලඝු ආපස්සට. ඉක්මනට බලලා කියන්න. මේක බලන්න ඉක්මනට කො 15.5 නැද්ද බැරි තාම 14 එකේ
ඉක්මන් කරා. තග්ගාලා කොකෝ වෙලා යනවා. එක 14 එකට එන්නේ ළමයි 14යි 92යි නේ. 14යි 1492 නේ තියෙන්නේ. එතන ඉඳන් 8ක් ආවොත් 1500යි. තව 5ක් ඕනේ. 13ක් මදි නේ. මධ්‍යනාන්තර තීරයේ පැත්තට ගියාම 13 නෑ 15 ගන්න එපා 12 ගන්න. 12 ගලින් උඩට ගියාම 4 ඕක. 14 1යි 4 හරිනේ. කැලේක තොන ගහලා බලන්න 14 1යි 4 එන්නේ. හරි දැන් මේක ළමයි x වල අපි කරද්දී දශම ස්ථානෙ කරද්දී මේ පූර්ණාංශයක එකක් එකතු කරන්න බිඳුවට එකක් දැම්මම එකයි. ඒ කියන්නේ අර එකක් එන්නේ ඉස්සරහින් ඉඳන් දශම ස්ථාන එකක් වෙන් කරනවා. ඒ කියන්නේ මේකේ උත්තරේ 1.4114යි. ඒ කියන්නේ මූල දෙකේ යගය 1.414. කැලේකට උන්නම් ගහලා බලන්න. හරිනේ? හරි. හොඳයි. මූල දෙකේ යගේ ළමයි මතක තියාගන්න. මෙන්න මේවා පොඩ්ඩක් ඕගොල්ලෝ හොයන්න. තනියම පස්සේ මම දැන් හොයන්න යන්නේ මූල 3 යගේ හොයන්න ඕනේ. හරි? මූල 3 යගේ මූල 5 යගේ ඔය වැදගත්. හරි ඔය හොයලා බලන්න ලඝු පොතෙන් සහ ඊට පස්සේ කැලෙක් හදලා බලන්න. හරි. දැන් අපි ටිකක් ලොකු ගානකට එමු. මෙන්න මේ වගේ. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. හරි. මෙන්න මේ ගානක් අපිට දෙනවා අපි හොයන්න 0.25 4.3 වැඩි කිරීම 27 තුනෙන් එකේ මූලය. හරි. පටන් ගමු බලන්න. 0.25 4.3 වැඩි කිරීම 27 තුනෙන් එකේ මූලය. ඔක්ක දාලා තුනක් දාලා තියන්නේ එකේ. හරි. අම්ප එක ඉවරයි. දැන් මේකේ අපි හොයන්න ඕනේ මේක සුළු කරාම මේ උත්තරේ ළමයි x ට සමානයි කියලා දාගන්න. 0.25 4.3 වැඩි කිරීම මේ කොහොමද කියනවා කොහොම අයින් කරලා ගන්න 27 කීයද? තුනෙන් එකේ මූලය. හරි. අමාරු නෑ. පියවර ගන්න කරන්න. ඊට පස්සේ දෙපැත්තේම ලඝු 10 පාදේ LDX LD මෙන්න මේ සම්පූර්ණ බණක් මම දාලා කියන්න 0.25 4.3 වැඩි කිරීම 27 තුනෙන් එකේ බලය. පස්සේ කැලේකට උත්තරේ හදලා බලන්න වෙනසක් වෙන්නේ නැහැ. කැලේක ඉතින් අර දශම ස්ථාන ගොඩකට උත්තරේ එනවා. අපිට මෙතන දශම ස්ථාන 3කට 4කට තමයි ලඝු පොතෙන් හදුවාම උත්තරේ එන්නේ. හරි. එතලා මේකට සුළු කරන්න බෑ. LDX කොහොමද ලියා ගන්න? x වලගේ තමයි හොයන්න ඕනේ. දැන් මෙතන තමයි ලඝු ගණකයේ එක මේ සංඛ්‍යාව ගුණිතයකින් තියෙනවා නේ. ඒකෙන්ද අපි කියනවා වෙන වෙනම ලඝු ගණක වල එකතුවක්. ලඝු 0.25 4.3 එකතු කිරීම ලඝු 27 තුනෙන් එක. හරි. මේ සංඛ්‍යාව ගුණිතයකින් තියෙන හින්දා වෙන වෙනම ලඝු ගණක වල එකතුවක්. දැන් අපි මේ ලඝු බලමු LDX තව එකක් කරන්න වෙනවා. අර සංඛ්‍යාවක ලඝු ගණකයේ සංඛ්‍යාවේ දාර්ශනිකයක් තිබ්බොත් බලයක් තිබ්බොත් ඉස්සරහට ගන්නත් වෙනවා. ඒකත් අපි කරලා මේක මෙහෙම ලියන්න ඕනේ 0.25 4.3 මෙතන මේ තුනෙන් එක ඉස්සරහට ගන්නත් වෙනවා. තුනෙන් එක ඉස්සරහට ඒ තුනෙන් එක වතාවක් LD ලඝු 10 පාද 27 ඉක්මනට. බලන්න. දැන් කටහල් ළමයි මේවල ලඝු ගණක බලන්න 0.25 4.3 මේක එකට වඩා අඩු සංඛ්‍යාවක් නේ. මේක විද්‍යාත්මක අංකණය ලියුවොත් කීය දෙන්නේ 2.5යි 4.3 වැඩි කිරීම 10 බලය ඍණ 1. ඍණ 1යි කියන්නේ පූර්ණාංශ විභූති 1යි. 25 4.3 බලන්න. 25 4.3 බලලා දශම කොටස ගන්න. පූර්ණාංශ විභූති 1යි. එකට වඩා අඩු නම් මේ සංඛ්‍යාව අනිවාර්යෙන් විභූති එන්නේ ඈ. හරි. 25 4.3 තමයි 25 4 කීයද? 25 4 40යි 48යි. 25 4
40 පැත්ත ගියා ගන්න 40යි 48යි 25යි 4 3 කියන්නේ මධ්‍යනාන්තර තීරයට යන්න 25යි 4 කියන්නේ හරිනේ 40යි 48 25යි හරිනේ 4 හරි මධ්‍යනාන්තර තීරයේ 3 කෙලින් එන්න පහළට 3 කෙලින් පහළට එන්න 24 කෙලින් දකුණට එන්න 25 නේ 25 කෙලින් දකුණට එන්න උඩින් 3 කෙලින් 5ක් දෙන්නේ 5ක් නේ හරි 25යි 4 40යි 48යි මේ පැත්තට යන්න උඩින් 3 කෙලින් 5ක් එකතු වෙන්නේ 5 මේකට 5ක් එකතු වුණාම තමයි කී දෙන්නේ 40යි 53 නේද 8යි 5 මෙතන ලියන්න 4යි 0යි 5යි 3 හරි එතන 3 එකතු කිරීම ඔන්න එකතු කිරීම 3න් එක වතාවක් වැඩි කිරීම මෙතන අන්න 27 ළමයි ලබ ගන්නක ලියද්දි පූර්ණාංශ එන්නේ කීයද 27යි කියන්නේ 10ට වඩා වැඩිනේ 1.0 එන්නේ පූර්ණාංශය 27යි කියන්නේ 27 බිඳුව 27 බිඳුව 43යි 14 අගාල 27 පූර්ණාංශය එන්නේ ලබ ගන්නක ලියුවාම 1.1 ඉන්නේ 27 බිඳුවයි කියන්නේ 43යි 14 දැන් කක්කල් ළමයි මේක 3ෙන් බෙදන්න බෑ මේක 3ෙන් බෙදන්න ඒ නාගයට මේක එකතු කරන්න. අන්න දැන් අර අපි මෙච්චරලා ඉගෙන ගත්තේ ඕනේ. විවෘති සහිත ලබ්වන්නක බෙදන්න, ಗುಣ කරන්න, එකතු කරන්න. ටක් ගාලා කරලා මට මෙන්න මෙතන එන අගේ අරන් දෙන්න. අන්තිමට එන අගේ. ඊට පස්සේ ඒකේ ඇන්ටිලොග් බලලා උත්තරේ ගන්න දෙන්නේ එච්චර. ඉක්මනට. හරි ඉස්සෙල්ලාම තමයි 1.4 3යි 1.4 තුනෙන් බෙදන්න. ඉක්මන් කරන්න. 1යි පැත්තකින් 1.4යි 3යි 1.4 බෙදන්න මෙතන 3න් එකකින් වැඩි කරනවා කියන්නේ 3න් බෙදනවා කියන එක 3. එකට 3 බිඳුවයි නේ බිඳුවයි. හරිද? එකක් ඉතුරුයි ඒක මෙහාට ඉතින් 10ක් වෙලා එන්නේ. 10යි 4යි කීයද? 14ට 3 ඒවා 4යි. 12යි නේ. දෙකක් ඉතුරුයි. ඒ දෙක මෙහාට එද්දි 20ක් වෙලා එන්නේ. 20ක් වෙලා එන්නේ. 20යි 3යි 23යි. 23ට 3 ඒවා 7යි නේ 7 වරක් 3 21යි. දෙකක් ඉතුරුයි. දෙක මෙහාට එද්දි 20යි. 21යි. 21ට 3 ඒවා කීයද? 7යි. 4ට 3 ඒවා 1යි. මේ ඊට පස්සේ එකක් ඉතුරුයි. ආයෙ බිඳුවක් ගත්තොත් 10 3 ඒවා 3යි. ඔහොම එන්නේ. මේක අපි දශම ස්ථාන 4කට ගන්නවා කියන්නේ. අර මෙතන එන්නේ මම කියන්නේ මේක නම් විවෘති 1.4යි බිඳුවයි 5යි 3 එකතු කිරීම අතන එන්නේ 0.4යි 7යි 7යි එක නේද? දශම ස්ථාන 4කට වටේලා ගන්න. දැන් මේ දෙක එකතු කරන්න ආසි. මේ දෙක එකතු කරද්දී 0.4යි 7යි 7යි එකට එකතු කරන්න විවෘති 1.4යි 0.5යි 3. මේක නම් අමාරු නෑ ඉක්මනට එකතු කරන්න පුළුවන්. 1යි 3යි 4යි 7යි 5යි 12න් දෙක දැන් එකක් ඉතුරුයි. 1යි 7යි 8යි බිඳුවයි 8යි 4යි 4යි 8යි බිඳුවයි විවෘති 1යි විවෘති 1මයි එන්නේ. එහෙනම් ළමයි අපිට දෙනවා LEX සමානයි විවෘති 1.0 මට කියන්න 8යි 8යි මේක ආවද 8යි 8යි 2යි 4 ආවද මේක 3ෙන් බෙදුවාම ආවේ මේක හරිද බලන්න 0.4යි 7යි 7යි 1යි ඔහම එනවා දිගටම අපි දශම ස්ථාන 4ක් කරන් වටේලා ගමු ඒකට මේක එකතු කරාම මට කියන්න මේක දෙන්නේ ඔව් හරි දැන් කරන්න දෙන්නේ x වල ලඝු ගණකේ මේ ඇවිල්ලා තියෙන සංඛ්‍යාව හොයන්න ඕනේ x සමානයි මේක සුළු කරාම උත්තරේ එහෙනම් ඇන්ටිලොග් ලියන්න මේ පියවර හරියට තියෙන්න ඕනේ ඇන්ටිලොග් 1 1.8යි 8යි 2යි හරි මේක තමයි මෙන්න මේ දශම කොටස බලන්න 8824 තියෙන්නේ කීයේ කීයද 8824 8824 කීයේ කීයද අටදාස් 831
25 තියෙනවානේ. 8820 තියෙනවා කීයද? 8820 තියෙන ළමයි 76 දෙකද? 8820 76 දෙක. තව හතරක් මතේ. 76 දෙක. තව මෙහාට හතරක් මත හින්දා හතරක් හම්බුනහම උඩට ආවම 7 තියෙන්නේ. 7. 8820 76 දෙක. ඔව් 76 දෙක ආයි 7ක් වෙනවානේ. උඩට ගියාම 76 දෙකයි 7 බලන්න එහෙම දෙන්නේ. 8824 ඉන්නේ 76 දෙකට තව මතුණා හතරක් දකුණට ගියාම මධ්‍යනාන්තර දෙකෙන් උඩට ගියාම 7නේ. හරි නේද බලන්න. මේක දෙන්නේ. ඔව්නේ හරි. දැන් ළමයි මේකේ යන්න දැන් දශම වෙන් කරන්න ඉන්නේ. ඔන්න දැන් දශම වෙන් කරන්නේ මෙහෙම. මේ අපි ඇන්ටිලොග් බලපු එකේ පූර්ණාංශයට එකක් එකතු කරන්න බෑ. මේකේ පූර්ණාංශ වියුති එකක් තියෙනවා. වියුති එකට ඝන එකක් එකතු කරාම ළමයි කීයද එන්නේ? වියුති එකට ඝන එක. වියුති එකයි කියන්නේ ඍණ එකයිනේ. නේ? ඔව් ඍණ එකට ඝන එකක් දැම්මම කීයද? බිඳුව. ඒ කියන්නේ දැන් මෙතනින් පටන් ගන්න දශම වෙන් කරන්න කොහාටවත් වෙන් කරන්න හම්බෙන්නේ නැහැ බිඳුවක් ආවේ. පූර්ණාංශ එකක් එකතු කරාම බිඳුවයි එන්නේ. මෙතනින් අපි පටන් ගන්න මෙහාට වෙන් කරන්නත් බෑ මෙහාට වෙන් කරන්නත් බෑ සිත උතනමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහින් බිඳුවක් දාන්න. එහෙනම් උත්තරේ හරි කියන්නේ 0.76යි 2.7. මේක කැලේ එකේ ගහලා බලන්න. සයන්ටිෆික් කැලේ එකක් තිබ්බනම් ලේසි. විද්‍යාත්මක ගණකේ සමහර ඒවාවල දිනනවා. හරිද? අපි බලලා මේක සයන්ටිෆික් කැලේ එකේ නම් ගෙහුව හැකි සාමාන්‍ය කැලේ වල සමහර ඒවාවල බෑ. හරි? හොඳයි. හරිද? හා හරි ඊළඟ ගාන අනිම ගණන් ටිකක් ගන්න දැන් මෙච්චරයි අර ඉගෙන ගන්න තියෙන්නේ මේක හරියද කියා ගන්න ඊළඟ ගාන ස්වභාවයන් 4නේ හරි මේ වගේ ගණන් කරමු බලන්න 0.54 දෙකේ තුනේ බලය වැඩි කිරීම 25.2 බෙදීම වර්ගමූල 425 වර්ගමූල 425 ගොඩක් ලොකු ගණන් ළමයි එන්නේ විභාගෙට මේ වගේ ගණන් තමයි ගොඩක් වෙලාවට එන්නේ ලකුණු 5ක් වගේ එන්නේ ඒකට මේක අපි එක කොටසකට දැන් පරිමාව පාඩම අපි දැන් අපේ සතිය වර්ගඵලයේ පාඩම කරමු ඊට පස්සේ පරිමාව පාඩම කරාම පොඩි පාඩම් කීපයක් තියෙන්නේ පළවෙනි වාරේ පාඩම් 8ක් තියෙනවා දැන් ලොකු පාඩම් දෙක ඉවරයි ළමයි මේ පාඩම් දෙක තමයි ලොකුවට තිබ්බ පාඩම් දෙක දර්ශක හා ලඝු ගණක ඉක්මන් කරන්න අපි මේ ගාන හදලා නවත්තමු හරි දැන් මේකේ අගේ හොයන්න තියෙන්නේ හරි මේ ගාන හදලා නවත්තමු පන්තියේ පාඩම ඉවරයි ඈ. તો කෙලින්ම ලබන සතියේ අපි ළමයි වර්ගඵලයේ පාඩම පටන් ගන්නවා 4 වෙනි පාඩම. ඉක්මනට ගාන හදමු. හරි මම හදන්න කලින් ඔයගොල්ලෝ try කරලා උත්තරේ ගන්න හදලා ඉක්මනට උත්සාහ කරන්න. හරිද? හරි හොඳයි බලමු. දැන් ඉස්සෙල්ලාම මේ දීපු එක සුළු කරාම එන උත්තරේ අපි x ට සමානයි කියලා දාගන්න. 0.54යි දෙකේ තුනේ බලය. වැඩි කිරීම 25.2.
බෙදීම 425 වර්ගමූලය කියන්නේ ළමයි දෙකෙන් එකේ වගේ නේ. දෙකෙන් එකේ වගේ. හොඳයි. දැන් දෙපැත්තෙම ලඝු ගන්න 10 පාද LGX නේද? මේ පැත්තේ LG මෙන්න මේ සම්පූර්ණ එක ලියන්න 0.542 3 බලය වැඩි කිරීම 25.2 බෙදීම 425 දෙකෙන් එකේ දර්ශකය. හරිනේ. ඊට පස්සේ ලඝු නීති දාන්න ලකුණු පැත්තට. මොනවද දාන්නේ? මේ පැත්ත සූ කරන්න බෑනේ LGX. එළම මෙතන බලන්න මේ ලඝු ගණකයක් තුළ සංඛ්‍යාව මේ ගුණිතයකින් කියන එක. වෙන වෙනම ලඝු ගණක වල එකතු වෙමින් ලියන්න. බෙදීමෙන් කියන එක අඩු කිරීමකින් ලියන්න ඕනවා කියනවා. LG එකපාරම හරිද? අර ගුණිතයෙන් කියන දෙන්න 0.542 3 බලේ එකතු කිරීම LG 25.2 බෙදීමෙන් කියන එක කියලා වෙනම අඩුවක් ලෙස ලියන්න අඩු කිරීමක් LG 425 දෙකෙන් එකේ බලය. හරි. දැන් ආයෙ අපිට මේ දර්ශකයක් තිබ්බොත් ලබන එක ඒකත් ඉස්සරහට ගන්න පුළුවන්. මේ තුනේ දර්ශකයේ ඉස්සරහට ගන්න. ගුණ කිරීමක් එක්ක 3 ගුණ කිරීම LG 0.542 මොකද බලන්න. මෙතන වෙනසක් නැහැ. ඉතින් ඕම LG 25.2 අඩු කිරීම එකක් තමයි දෙකෙන් එකේ දර්ශකයේ සංඛ්‍යාව ඉස්සරහට ගන්න පුළුවන් ලබනකේ ගුණ කිරීමක් දාන්න. LG 425 ගොඩක් ගන්න ලොකු වුණා කියලා බය වෙන්න එපා. හරිද? ගානට පිළිවෙල ටික හරි පියවර ටික හරියට හදමු. එච්චරයි. හරි? පියවර වරද්දන්න නැතුව හදන්න. දැන් මට කියන්න මෙතන LG මොනද ලබ කරන්න තියෙන්නේ? 3 වැඩි කිරීම මෙයාගේ ලබ ගන්නක බලලා ලියන්න. මෙයා එකට වඩා අඩුයිනේ 0.0 තියෙන්නේ. ඒ කියන්නේ මේක එන්නේ තමයි ව්‍යුති 1.0. 0.0 තිබ්බොත් ව්‍යුති 2.0. 0.0 ආවොත් ව්‍යුති 3.0. මතක තියාගන්න. 54 දෙක බලලා මේකේ දශම කොටස හොයාගන්න. 54 දෙක ටක් ගාලා කියන්න බලපෙ කෙනෙක්. හරිද? 54 දෙක කී වෙන්නේ? ඉක්මනට 54 ළමයි එන්නේ දෙක කීයද? 73යි 40ද? 54 දෙක 73යි 40 7යි 3යි 4යි බිඳුව එකතු කිරීම. ඊට පස්සේ තමයි 25.2 කියන්නේ 10යි 100යි අතර ඉඳලා ඥාන පූර්ණාංශය 1.0 එන්නේ. ලව ගණකේ පූර්ණාංශය 25 දෙක ඉක්මන් කරන්න. 25 දෙක එන්නේ 40යි 14 නේ. අඩු කිරීම මෙතන දෙකෙන් එක වතාවක්. අපිට කියන්න 425 කියන්නේ 100යි 1000යි අතර ඉඳලා 2.0 එන්නේ. 42 5 බලන්න. 42 5 කී දෙන්නේ? 62යි 84. හැකියාව මේක සුළු කරන්න වෙනවා. ඉක්මනට සුළු කරන්න. ඉතින්ලා මේ ව්‍යුති 1.73යි 4යි බිඳුවක් පැත්තෙන් සුළු කරන්න. හරිද? ඉතින්ලා මේක වැඩි කරන්න ව්‍යුති 1.4යි 3යි 4යි බිඳුව තුනෙන් වැඩි කරන්න. 3 බිඳුව බිඳුවයි 3 4 12 දෙක දැම්ම එකක් ඉතුරුයි 3 9 1යි 10යි බිඳුව දැම්මා එකක් ඉතුරුයි 3 4 21යි 1යි 22යි ඉතුරු දෙක මෙහාට එනවා 3 ව්‍යුති 1 ව්‍යුති 3යි ව්‍යුති 3යි ධන 2යි ඍණ 3යි ධන 2යි ඍණ 1යි ඒ කියන්නේ ව්‍යුති 1යි හරි බලන්න මෙතන තුනෙන් වැඩි කරාම ටක් කරලා බලන්න ඉක්මනට ව්‍යුති 1.2 බිඳුවයි 2 බිඳුව බලන්න මෙතන 1.4යි බිඳුවයි 1.4 මෙතන දැන් දෙකෙන් බෙදන්න බැහැ නේ ඒ කියන්නේ 2.6යි 2යි 8යි 4 දෙකෙන් බෙදන්න ඕනේ දෙකට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි 7ට දෙවරක් 2යි මෙතනින් තමයි 1.3යි 1යි 4යි 2 දැන් මේ දෙක එකතු කරන්න විමුක්ති 1.2යි බිඳුවයි 2යි බිඳුව එකතු කිරීම විමුක්ති නැත්නම් මෙතන විමුක්ති නෑ 1.4යි බිඳුවයි 1යි 4 4යි බිඳුවයි 4යි 1යි 2යි 3යි බිඳුවයි 4යි 2යි 6යි ධන 1යි විමුක්ති 1යි කැඩලා ගියාම බිඳුවයි ඒකෙන් අඩු කරන්න 0.4
6.3 අඩු කරන්න 1.3.4.2 4න් දෙකක් 2යි 3න් 4ක් බෑ මේ නිල ගන්නත් නෑ මේ නිල ගන්න. මෙතන එකක් ගත්තාම 10යි 10න් එකක් ගත්තාම මෙතන 10යි 9යි මෙතන 5යි 13න් 4ක් අඩු කරාම කී දෙන්නේ 9යි 13න් 4ක් 9යි මෙතන 9න් එකක් 8යි මෙතන 5න් 3ක් 2යි අන්න මෙතන බලන්න හරියට සූ කිරීම බිඳුවෙන් එකක් අඩු කරාම මෙතන ඍණ එකමයි එන්නේ. ඒ කියන්නේ ඍණ එකක් කියන්නේ කීයද? අපි කියන්නේ වියුති එකනේ. පොඩ්ඩක් බලන්න ළමයි මම ඉක්මනට හදන්න ආවා. ඔයගොල්ලන්ට ආව උත්තරේ බලන්න හරියට වියුති 1.2 8යි 9යි දෙක දෙන්න බලන්න. පොඩ්ඩක් ඒක සුළු කරලා ගන්න ඉක්මනට. මේක හරියද? එතන හරියද බලන්න. හරි හොඳයි. ඒවල ළමයි මට කියන්න ඉක්මනට සුළු කරන්න ඕනේ. මේක වර්ධ ගන්න එපා. සුළු කරද්දී හරියට සුළු කරලා යන්න. හරි දැන් මේක ළමයි බලන්න මේ ඇන්ටිලොග් නේ x සමානයි ඇන්ටිලොග් වියුති 1.2යි 8යි 9යි 2. හරි මේක දැන් බලන්නේ මෙන්න මේ 2892 බලන්න කීයද තියෙන්නේ. කීයද 2892 2800. හරි දැන් මෙතනින් අපි ළමයි ක්ලාස් එක ඉවර කරනවා ඉක්මනට 2892 78 තියෙනවානේ 2892 නේ ඕනේ 78 ඉඳන් දෙකක් දැම්මොත් 80යි 6ක් දැම්මොත් 90යි 14ක් මති 14ක් එතකොට 14 යනවා කියන්නේ 13 ගන්න වෙන්නේ උඩට ගියාම 6 තියෙන්නේ මෙතන එතකොට ළමයි 19 4 නේ 2878 19 4 තව මදිනේ 14ක් 13 තියෙන්නේ 6 එන්නේ උඩට ගියාම එහෙනම් ළමයි එතන එන්නේ 19 4 6ද 19 4 බලන්න ඊළඟට ඊළඟ පූර්ණාංශයේ වියුති එකට එකතු කරන්න එකක් ධන එකක් එකතු කරාම කීයද එන්නේ ඈ වියුති එකයි ධන එකයි බිඳුවක් වෙනවනේ ඇයි ඍණ එකයි ධන එකයි බිඳුවයි ඒ කියන්නේ විතරින් අපි දශම වෙන් කරන්න ගත්තොත් වෙන් කරන්න හම්බෙන්නේ නැහැ වරක. ඒතර ඉස්සරහට බිඳුවක් දාන්න වෙනවනේ. 0.1යි 9යි 4යි 6යි කියලා එන්නේ. හොඳයි ඒක ළමයි මෙතනින් දැන් පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. මේක ඉතින් ගණන් තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් තරමක් හදන්න. මේ උත්තරේ 0.1යි 9යි 4යි 6යි. හරි. හොඳයි දැන් මෙතනින් ළමයි අපි 11 පන්තියේ පාඩම් 3ක් ඉවරයි. ලබන සතියේ අපි කරන්නේ 4 වෙනි පාඩම වර්ගඵලය. ඒකම අපිට වැදගත් 5 වෙනි පාඩම ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල වර්ගඵලය. ඒක පොඩි පාඩම් ළමයි මම ඒවා ඔයගොල්ලන්ට ගෙනල්ලා හරිද ඝන වස්තු පෙන්නලා ඒ අදාළ කොටස් ටික ලස්සනට කියලා දෙන්නම්. හරිද? මේ පරිමාව කියන පාඩම සහ වර්ගඵලය කියන පාඩම අමාරු නෑ. රචනා ප්‍රශ්නයක් එනවා සාමාන්‍ය පෙළ විභාගෙදී. ඒ ප්‍රශ්නෙට ලඝු ගණක කොටසක් සම්බන්ධ වෙනවා. ලකුණු 10 ගාණක්. හරි එහෙනම් ළමයි ටියුට් එකේ ගණන් හදන්න පුළුවන් තරමක්. හරි එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ සතියේ ක්ලාස් එකේ හම්බ වෙමු.